විරෝධතාවක් අතර මහා අයිබෝවන් අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ බහුවර්ණ අපේ කාලීන දේශපාලනික කරුණු කාරණා සමාජීය කරුණු කාරණා ඒ වගේම ආර්ථික කරුණු කාරණා පිළිබඳව අපේ දිගින් දිගටම කතා බහ කරා බහුවර්ණ වැඩසටහන තුලින් අදත් අපි එවැනි කරුණක් පිළිබඳව තමයි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ නිවැරදි උත්තරේ සොයා ගැනීමට උත්සාහ දරන කතිකාවක් බහුවර්ණ අපේ අද දිනේ විශේෂයෙන්ම කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ දේශපාලන කාරණාවක් පිළිබඳවයි. විරෝධතාවක් අතර මහා බොහෝ වෙලාවට අපි රටවැසියන් විදිහට බලාපොරොත්තු වෙනවා මේ රටේ අභිවෘද්ධිය උදෙසා අපි රටක් ජාතියක් විදිහට ලෝකයේ ඉදිරියේ දෙපයින් නැගී සිටීමට අපිට අවශ්‍ය පරිසරය සාදා ගන්නට නම් අපි ජාතියක් විදිහට එකට එකමුතු වී කටයුතු කළ යුතුයි කියන කාරණය. විශේෂයෙන්ම මීට දශක 7කට එහා කාලය පිළිබඳව සලකා බැලුවොත් අපි නිදහස දිනා ගැනීමේදී පවා අපි ජාතීන් වශයෙන් හෝ ආගම් වශයෙන් නොබෙදී එක් කටයුතු කළ නිසාවෙන්ම අපිට නිදහස දිනා ගැනීමේ හැකියාව ලැබුණා. එන්පසු අපි අපේම පාලන තන්ත්‍රයක් නිර්මාණය කරගෙන 1972 ජනරාජ ව්‍යවස්ථාවෙන් පස්සේ අපේ දේශපාලනික කරුණු කාරණා සම්බන්ධයෙන් අපිම අපේ ක්‍රමයක් සාදාගෙන ඉදිරියට ඒමේදී වර්තමානය දක්වා සලකා බැලුවොත් විමසා බැලුවොත් අපිට බොහෝ කරුණු කාරණා පිළිබඳව ධනාත්මකව හිතනවාට වඩා ඍණාත්මකව හිතන්නට තමයි සිදු වෙලා තිබෙන්නේ. ඒ අතරතුරේදී අපි බොහෝ වෙලාවට කතා බහ කරනවා මේ මැතිවරණ ක්‍රමය ඇතුලේ මේ දේශපාලන සංස්කෘතිය ඇතුලේ පක්ෂ වශයෙන් අපි අපේ දේශපාලන ක්‍රියාවලිය මහජන නියෝජිතයින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනිච්චට අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ පක්ෂවල අනන්‍යතාවයේ රැකගෙන එක්ව කටයුතු කරන්නට කියන කාරණය. බොහෝ වෙලාවට සන්දාන ගොඩනගින් නැත්නම් ඒකාබද්ධ වී රට ගොඩනගන්නට අවශ්‍ය කරන පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳව වර්තමානයේදී බොහෝ වෙලාවට වැඩි වැඩියෙන් කතා බහට ලක් වෙනවා. ඒ නිසාම තමයි අද අපි මාතෘකාව විදියට තෝරාගත්තේ රට හදන්නට සන්දානගත විය යුතුද නැත්නම් ඒකාබද්ධ වීමෙන් මේ රට ගොඩනැගිය හැකිද කියන කාරණය පිළිබඳව සාකච්ඡා කරන්නට. මේ සාකච්ඡාවට අපි ආරාධනා කළා ඇඩ්වොකේට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දනනාත් ප්‍රනාන්දු මහතාට. ඔබතුමන් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා අපේ කතිකාවට. ඒ වගේම දේශපාලන විචාරකයෙක් වශයෙන් අපි හඳුනාගෙන සිටින රසික ජයකොඩි මහත්මයාට ඔබතුමාත් අපි ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම වර්තමානයේ අතිරික්ත ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් වඩා වශයෙන් කටයුතු කරන මිලින්ද රාජපක්ෂ මහතා ඔබතුමාවත් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. මම කැමති දනනාත් ප්‍රනාන්දු මහත්මයාගෙන් මේ කතාව ආරම්භ කරන්නට. අපි බලමු අපි සන්දානගත වෙන්න නැත්නම් ඒකාබද්ධ වී රටක් ගොඩනැගිය හැකිද කියන කාරණය පිළිබඳව කතා බහ කරන්නට කලින් 47 අපිට අවශ්‍ය කරන නිදහසට අවුරුද්දකට කලින් අපි අපේ දේශපාලන ක්‍රමයක් පිළිබඳව සාකච්ඡා කරා. කොතනද අපිට හරියටම හැරවුම් ලක්ෂයක් ගන්නට පුළුවන් උනේ ඒ පසු කාලයක් වෙද්දී? ඔව් මං හිතන්නේ අපි නිදහස ගත්ත දවස් ඉඳලම මං හිතන්නේ අපි හරි විදියට මේක කරගෙන ආවා කියලා. සාධනීය ස්ථාන තිබුණා. ඒ වගේම නමුත් අපි බලාපොරොත්තු වෙච්ච මට්ටමට අපිට යන්න හම්බුනේ නැහැ. මොකද අපේ අද ගත්තත් ඒක පුද්ගල ආදායම ඩොලර් 4000ට වඩා අඩුයි. ඉතින් අපිට ඊට වඩා දෙයක් කරන්න තිබුණා. ඒක මම හිතන්නේ හැමෝම එකඟ වෙනවා. ඒ වගේම දැන් අද පවතින අර්බුදය මේක එකතු වෙලා මේක ගොඩ දාන්න පුළුවන්ද කියන මාතෘකාවනේ අපි කතා කරන්නේ. එතකොට මම හිතන්නේ මේ ප්‍රශ්නය කාලයක් තිස්සේ ආපු ප්‍රශ්නයක්. හැබැයි මම නිතරම කියන දේ තමයි මේක කාලයක් තිස්සේ ආවකට පස්සේ මේක ටිකක් බර පොඩ්ඩක් අඩු වෙනවා. ඒ කියන්නේ මේක මේ අද එකක් නෙවෙයි මේක මේ කාලාන්තරයක් තිස්සේ ආපු එකක් නෙවෙයි මේක මේ එහෙනම් මේ ඒ කාලේ ගෙවුන වගේම ගෙවිලයි කියලා. නමුත් මේක ඊට වඩා ටිකක් වෙනස්. කාලයක් ආපු තිබ්බ ප්‍රශ්නයක කූට ප්‍රාප්තියට තමයි මට හිතන විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඒක මම හිතන්නේ පක්ෂ විපක්ෂ හැමෝම පිළිගන්නවා. ඉතින් දැන් මොහොතකට කලින් මම හිතන්නේ අපේ රුපියල ඩොලර් එකට සාපේක්ෂව රුපියල 15%කින් විතර අප්‍රමාණ වෙලා තියෙනවා. ඉතින් මේක ටිකක් තරමක් අපහසු තත්ත්වයක්. හැබැයි ඒකට ඉතින් හැමෝම වග කියන්නත් ඕනේ. ඒක නිසාම ඒක අව탁සේරු කරන්නත් හොඳ නැහැ. දැන් මෙතන එකතු වෙලා මේක ගොඩ දාන්න පුළුවන්ද කියන තර්කයේදී මගේ නම් අදහස තමයි එකතු වුණත් නැතත් මේක කරන්න ඕන වැඩපිළිවෙලක් තියෙනවා. අර බුද්ධ ආගමේ තියෙන කතාවක් චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා. ඒ කියන්නේ මේක කරන්න යන චේතනාව වගේ
කර්මයට බලපාන්නේ චේතනාව වගේ මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් පක්ෂ පාට මොකක් වුණත් කරන්න ඕන පිළියම් ටිකක් තියෙනවා. ඒ පිළියම් ටික කරේ නැත්තම් මේකෙන් ගොඩ එන්න අමාරුයි. ඒක තමයි මගේ පළවෙනි ස්ථාවරය. ඉතින් මේ පිළියම් 7ක් ඇඩ්වොකාට් ආයතන විදිහට අපි 7ක් යෝජනා කරලා තියෙනවා. මම දැක්කා විවිධ පාර්ශව විවිධ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ආණ්ඩුවෙන් වෙන් වෙච්ච පාර්ශවයක් තවත් යෝජනාවක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ වගේම ඕමල්පි සමාවෙන්න සෝබිත ස්වාමීන් වහන්සේගේ තිබ්බ සන්දානය තව යෝජනාවලියක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ වගේ විවිධ පක්ෂ සහ කණ්ඩායම් විවිධ යෝජනා ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් මගේ නම් අදහස අපි 7ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සමහර යෝජනාවල සමපාත වෙන ස්ථානක් තියෙනවා. නමුත් සමපාත වෙන්න ස්ථාන තෝරගන්න කලින් මෙතන මිත්‍යා තුනක් තියෙනවා. මං හිතන විදිහට අපි මුලින් මේ මිත්‍යා තුන බිඳ ගන්න ඕනේ. බොහෝ දෙනෙක් හිතනවා විශේෂයෙන්ම සාකච්ඡාව තියෙන IMF එකට යමු. IMF එකට ගියොත් මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කියලා. මගේ අදහස තමයි IMF එකට යන්න වෙයි. නමුත් ඒක ප්‍රශ්නේ කේන්ද්‍රස්ථානයක් කරගත්තොත් අපිට මේක කරගන්න බෑ. ඒකේ ප්‍රධානම එක හේතුවක් තමයි IMF එකට අපිට දැන් යන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ. මොකද IMF එක සම්බන්ධයෙන් ගත්තොත් එහෙම IMF එක ණය ලබා දීමේදී ප්‍රධාන කාරණා දෙකක් බලනවා. ඒගොල්ලෝ මුලින්ම බලනවා ලංකාවේ ණය සම්බන්ධව අධ්‍යයනයක් කරනවා. debt sustainability analysis එකක් කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ බලනවා ලංකාවට ඕන රටකට ලංකාවට විතරක් නෙවෙයි වෙළඳ පොලෙන් ණය ගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ මාකට් ඇක්සස් එක තියෙනවද නැද්ද කියලා. මම මේ සටහනේ පෙන්නලා තියෙන එක මම හිතන්නේ කැමරාවට පෙන්න ගන්න පුළුවන් වෙයි. ඒතකොට මාකට් ඇක්සස් එකක් තියෙනවනම් අපේ debt sustainable නම් අපිට සාමාන්‍ය විදිහට ණය ගන්න පුළුවන්. මාකට් ඇක්සස් එක තියෙනවනම් නමුත් ණය ගැන අපි කියන්නේ ෂුවර් නේ අන්සර්ට් නම් ඒත් සාමාන්‍ය විදිහට ණය ගන්න පුළුවන්. මාකට් ඇක්සස් එක තියෙනවා ඒත් ණය ස්ථාවර නැත්තම් IMF එක සපෝට් එකට එන්නේ නැහැ. දෙවෙනි අවස්ථාව තමයි මාකට් ඇක්සස් එක නැහැ. දැන් ලංකාවේ ඉන්නේ මෙන්න මේ පල්ලෙහා තීරුවේ. මාකට් ඇක්සස් එක නැති වුණොත් සමහරවල්ලාට ණය ස්ථාවර වෙන්න පුළුවන්. එතකොට ආයෙ පාරක් IMF එකට ණය ගන්න පුළුවන්. මාකට් ඇක්සස් එක නැහැ අපි වැටෙන්නේ මෙන්න මේ කෑලි දෙකට. ඒ කියන්නේ මාකට් ඇක්සස් එක නැති බව අපි හොඳටම දන්නවා. බැඳුම් කර මුකුත් නිකුත් කරන්න බෑ. එක්ක අපේ ණය අස්ථාවරයි එක්ක ණය ෂුවර් නැහැ. ඉතින් තියෙන තත්ත්වය අනුව පේන්නේ මේ දෙකෙන් එකට තමයි අපි වැටෙන්නේ. එතකොට මේ වගේ තැනකදී IMF එක කියන දෙයක් තමයි ණය ප්‍රතිව්‍යුහගත කරගෙන එන්න. IMF එක උදව්වට එනවා තාක්ෂණික සහායට එනවා. මොකද අපි IMF එකේ මහ බැංකුව පිහිටවපු දවසට පස්සේ දවස් ඉඳන් සමාජිකේ ඒ නිසා IMF එක කියනවා ඕගොල්ලෝගේ ණය ප්‍රතිව්‍යුහගත කරන් එන්න. මම මේක කලිනුත් පැහැදිලි කරලා තියෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලා කියන්නේ ටිකක් සංකීර්ණ වැඩක්. සමහරව මේක සරලයි කියලාත් කියනවා. නමුත් දල වශයෙන් මාස 6ක් හෝ ඊට වඩා වැඩි කාලයක් යනවා. අපේ ණය ප්‍රොෆයිල් තුනකට බෙදෙනවා. අපේ පැරිස් ක්ලබ් එකෙන් ණය අරන් තියෙනවා. පැරිස් ක්ලබ් එකේ සමාජිකයන්ගෙන්, පැරිස් ක්ලබ් එකේ නොවන සමාජිකයන්ගෙන් ණය අරන් තියෙනවා. අපේ බොන්ඩ් හෝල්ඩර්ස්ලාගෙන් ණය අරන් තියෙනවා. මේ තුන් ගොල්ලොම එකකට ගන්න ඕනේ. ඒක පළවෙනි මිත්‍යාව බිඳින්න ඕනේ. IMF එකට යන්න පුළුවන්. දෙවෙනි මිත්‍යාව තමයි මම දැකලා අලුතෙන්ම ඇවිල්ලා තියෙන එක මේක ආනයන සම්බන්ධ ප්‍රශ්නයක් කියලා. මේ ලංකාව අවුරුදු ගාණක් ආනයනය කරා. ඒ ආනයන නිසා තමයි ප්‍රශ්න. මම දැක්කා අලුතෙන් ආනයන තහනම් කරන්න ඕන කියලා අත්‍යවශ්‍ය භාණ්ඩ 600ක්ද කොහෙද ආනයන තහනම් කරන්න කියලා. මම කැමතියි මේ ප්‍රස්තාවය පෙන්වන්න ඒ අනුව. දැන් මේ ඇවිල්ලා තියෙන 1990 ඉඳලා 2020 වෙනකන් ආනයනයි අපනයනයි අතර ප්‍රස්තාරය දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව. දැන් මේ නිල් පාට ප්‍රස්තාරෙන් තියෙන ආනයන. දැන් ඔබට අපි හැමෝටම පේනවා 1990 තිබ්බටත් වඩා අද ආනයන ප්‍රතිශතය අඩුයි. අපනයන ප්‍රතිශතයත් අඩුයි. රතු පාටකින් තියෙන සම්පූර්ණ ට්‍රේඩ්. ඒකත් අඩුයි. දැන් එතකොට ආනයන අඩු කරලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් නම් 1990ටත් වඩා ආනයන අද අඩු වෙලා කොහොමද මේ ප්‍රශ්න අපි මුහුණ දුන්නේ? 90ටත් වඩා යුද්ධ තිබ්බ කාලයටත් වඩා. මේක ආනයන පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ආනයන වලට ඩොලර් යන වියදම් කරන්න වෙන බව ඇත්ත. නමුත් ආනයනයි අපනයනයි කියන්නේ එකම කාසිය දෙපැත්ත. ආනයන අඩු වුණොත් අපනයනත් අඩු වෙනවා. ආනයන වැඩි වුණොත් අපනයනත් වැඩි වෙනවා. මොකද ඒක තරඟකාරීත්වය මත සිදුවන දෙයක්. ඔය මිත්‍යා දෙකෙන් මුලින්ම අපි මිදෙන්න ඕනේ. අපි යෝජනා කරපු කරුණු හත ගැන මම ඊළඟ වටේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා කාලය අවසන් නිසා. හොඳයි රසිල් ජයගොඩ මහත්මයා. දැන් අපි කතා බහ කරන මූලිකම කාරණේ බවට පත් වෙලා තිබෙනවා. අපිට එකතු වෙන්න ඕනද? මේ එකතු වෙන්න ඕනද කියන එක අපි වැඩියෙන්ම අදහස් කරන්නේ රසිල් මහත්මයා මේ රටේ ජනතාව එකතු වෙන එක නෙවෙයි. රටේ ජනතාව ඕන වෙලාවක එකතු වෙනවා. අද වර්තමානයේ දිහා බැලුවොත් එimhe වර්තමානයේදී ආණ්ඩුවට වර්තමාන ආණ්ඩුවට ඡන්දය දුන්න අය හෝ වේවා නොවන අය වේවා තමන්ගේ අභිමතාර්ථයෙන් තමන්ට බලාපොරොත්තු වෙච්ච දේවල් ඉෂ්ට සිද්ධ වෙන්නේ නැත්නම් මේ ජනතාව කවුරුත් එකට එකතු වෙනවා. අපි දැන් ඉතිහාසෙත් අපි දැකලා තියෙනවා. එහෙමනේ අපි දැන් මේ කතා බහ කරමින් සිටින්නේ දැන් මේ දේශපාලනික වශයෙන් මේ පක්ෂවල ඉන්න පක්ෂ දේශපාලනය කරන කට්ටිය එකට එකතු වෙයි කියලානේ. තට්ටු මාරු ක්‍රමයට දැන් අවුරුදු 70ක් විතර පාලනය කරපු කට්ටිය ඉන්නවා. ඊයේ පෙරේද වෙනකොට තවත් දේශපාලන ප්‍රධාන ධාරාවන් දෙකක් බිහි වෙලා තියෙනවා.
ඉතින් දැන් මේගොල්ලෝ එකට එකතු වෙන්න ඕනද කියන කාරණේ සම්බන්ධයෙන් තමයි අපි මේ කතා බහ කරමින් සිටින්නේ. ඔතනත් තියෙන ප්‍රශ්නය තමයි එකතු වෙලා මොකක්ද කරන්න කියන එක. දැන් ඔබ අහලා ඇති අර මේ ජන කවියක් තියෙනවා වර්ණ තුනක් ඇති මිනිහෙක් පැණිකෑය කියලා. දැන් මේ ලංකාව තියෙන්නේ මරණ තුනක් ඇති මිනිහාගේ තැන. මොකක්ද මේ මරණ තුන? එකක් තමයි රටේ ආර්ථිකය කඩාගෙන වැටලා තියෙන ඉතිහාසයේ කවදාවත් නොවිරු විදිහට. රට බංකොලොත්. ඒක තමයි ආර්ථික වශයෙන් තියෙන දැවැන්තම ගැටලුව. මේක ලංකාවේ යුද්ධ දෙකක් තිබ්බ 88 89 කාලේ. ඒ යුද්ධ දෙකක් තිබ්බ කාලෙවත් නොතිබ්බ ආර්ථික අර්බුදයක් රටේ තියෙනවා. ඒක මහ පොළොවට බැස්සහම මේක මාධ්‍යවල කියන්න පුළුවන් මේ එක එක නිදහසට කාරණා. නමුත් මහ පොළොවට බැස්සහම ඔබ මෙතනින් මේ ස්ටුඩියෝෙන් එළියට ගිහලා පාරට බැස්සහම ඔබට පේනවා මහ පොළොවේ තියෙන ආර්ථික අර්බුදය. එතකොට මේ මහ පොළොවේ තියෙන ආර්ථික අර්බුදය නිසා සමාජයේ ලොකු සමාජ ප්‍රතිරෝධයක් ගොඩනැගිලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ බිහේවියර් එක පැත්තෙන් දරුණු වෙනසක් තියෙනවා. ඒක හරිම භයානක තත්වයක් සමාජයක ඇති වෙන්න පුළුවන්. එතකොට මේ සමාජ ප්‍රතිරෝධයේ හින්දා සමාජමය අර්බුදයකුත් ගොඩනැගෙමින් පවතින මිනිස්සුන්ගේ පරිභෝජන රටාවල් වෙනස් වෙලා තියෙනවා. මිනිස්සු බඩු ගත්ත විදිය වෙනස් වෙලා තියෙනවා. වියදම් කරන විදිය වෙනස් වෙලා තියෙනවා. මිනිස්සු අනාගතය ගැන හිතන විදිය වෙනස් වෙලා තියෙනවා. අනාගතය ගැන විශාල අවිනිශ්චිතතාවයක් ගොඩනැගිලා තියෙනවා. සමහර මිනිස්සු ලංකාව දාලා රට යන්න හදනවා. පාස්පෝර්ට් ඔෆිස් එක ගාව දිග පෝලිම් තියෙනවා හැමදාම. එතකොට මේ වගේ විශේෂයෙන්ම දරුවන්ගේ අනාගතය ගැන දෙමව්පිය බය වෙලා තියෙනවා. දරුවන්ට මොකද්ද කරන්න ඕනේ? මොකක්ද අපේ දරුවන්ට ඉතුරු වෙන රට කියලා. එතකොට මේකත් එක්ක ගොඩනැගෙච්ච ලොකු සමාජමය අර්බුදයක් තියෙනවා. මේ ටෙන්ෂන් එකත් අපිට දැන් ඇහැට පේනවා. එතකොට මේක දෙක. ඒක තමයි දෙවෙනි මරණය. තුන්වෙනි මරණය තමයි දේශපාලන අර්බුදයක් රටේ ගොඩ නැගෙනවා. දැන් ඔබ දකින්න ඇති මේ ආණ්ඩුව බලයට ආවේ 3න් 2කට ආසන්න ප්‍රමාණයක ජනවරමක් එක්ක. ඒක ඒගොල්ලෝ 3න් 2 දක්වා ඉහළ නංවා ගත්තා. ඊට පස්සේ දැන් මේ වෙද්දී ආණ්ඩුව පැත්තෙන්ම බරපතල ගැටලුවක් මතුවලා තියෙනවා. සුළු පක්ෂ 11ක් දැන් වෙනම පාරක යන්න උත්සාහ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ගැලවෙන්න කතා කරනවා. ඒකත් කොයි වෙලාවෙ සිද්ධ වෙයිද දන්නේ නැහැ. කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි මට තේරෙන විදිහට එතනක් තියෙන්නේ. එතකොට අඩුම වශයෙන් ආණ්ඩුවෙන් මන්ත්‍රීවරුන් 25ක් 30ක් ගැලවිලා විපක්ෂයට එකතු වුණත් නොවුණත් ඒගොල්ලෝ ස්වාධීන කණ්ඩායමක් විදිහට හරි පාර්ලිමේන්තුව ඇතුළේ කටයුතු කිරීමේ ලොකු සම්භාවිතාවක් තියෙනවා. එතකොට ඒ කියන්නේ එක පාර්ටම ආසන 150කට වඩා තිබ්බ ආණ්ඩුවක් 122ක් දක්වා වැටෙනවා කියන පාර්ලිමේන්තුවේ බරපතල අර්බුදයක පෙරනිමිත්තක් එතනක් තියෙනවා. දේශපාලන අස්ථාවරත්වයක් ගොඩනගෙනවා. ඒ වගේම පොහොට්ටු ඇතුළත යම්කිසි සංවාදයක් තියෙන බව පේනවා. එතකොට මේ දේශපාලන අර්බුදයකුත් ගොඩනැගෙමින් පවතිනවා. මේ දේශපාලන අස්ථාවරත්වයත් මේ වගේ තත්වයක් එක්ක එනකොට එකතු වෙලා එනකොට විශාල වියවුලක් නිර්මාණය කරනවා. ඒතකොට ඒක තමයි තුන්වෙනි මරණය. එතකොට මේ මරණ තුනක් මැද්දේ ඉන්න ලංකාවට මොකක්ද මේ වෙලාවේ කරන්න පුළුවන්? මේ වෙලාවේ කරන්න පුළුවන් එකම දේ තමයි ඊටාම අපහසු සහ අපි කාලයක් තිස්සේ සිදු නොකරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ ටිකක් සිද්ධ කරන්න වෙනවා. මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් පොදුවේ සියලු දෙනා තුලම තියෙනවා එකඟත්වයක්. දරනාත් ඊටාම දීර්ඝව පැහැදිලි කරයි මොනවද මේ ආර්ථික ප්‍රතිසංස්කරණ කියලා. ආර්ථික විද්‍යාව සහ ඒ ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් හැටියට. නමුත් මේ ප්‍රතිසංස්කරණ කරන්න සිද්ධ වෙනවා. ඔතන තියෙන ගැටලුව තමයි මම දල වශයෙන් කිව්වොත් මිනිස්සුන්ට තියෙන සාමාන්‍ය මේක බලන ප්‍රේක්ෂකයන්ට තේරුම් ගන්න ලංකාවේ රාජ්‍ය සේවය මිලියන 1.5ක් රාජ්‍ය සේවයේ ඉන්නවා. සාමාන්‍ය ලංකාවේ මිනිස්සු 20ක් ගත්තොත් එක්කෙනෙක් රාජ්‍ය සේවකයෙක්. එතකොට මේසා විශාල රාජ්‍ය සේවයක් පහුගිය දශක කීපය තිස්සේම බලයට ආපු ආණ්ඩු නිර්මාණය කරලා තියෙන මේ රාජ්‍ය සේවය විශාල සුදුවලිය. ඒක පිළිගන්න ඕනේ. ඒක ආර්ථිකයට බරක්. ඒක පිළිගන්න ඕනේ. රාජ්‍ය ආයතන විශාල වශයෙන් පාඩු ලබනවා. විශාල වශයෙන් පාඩු ලබද්දී ජනතාවගේ බදු මුදල් වලින් මේ රාජ්‍ය ආයතන නඩත්තු කරගෙන යනවා. එතකොට මේ හැම එකක්ම කාලයක් තිස්සේ අපි මේ කරපු වැරදි වල අවසන් ප්‍රතිඵලය තමයි මේ තියෙන කඩාවැටීම. එතකොට මේක ප්‍රතිසංස්කරණය කරනවා කියලා කියන එක මිනිස්සුන්ගෙන් ඔල්වරසන් ලැබෙන වැඩක් නෙමෙයි. ජනප්‍රිය වැඩක් නෙමෙයි. මිනිස්සු ආස කරන වැඩක් නෙමෙයි. මිනිස්සු බලාගෙන විසිල් ගහලා බල්ටි ගහලා අප්පුඩි ගහන වැඩක් නෙමෙයි. එතකොට මේ ප්‍රතිසංස්කරණ කරන්න දේශපාලන පක්ෂ මැලි වෙන්නේ මේ ප්‍රතිසංස්කරණ වල තියෙන මේ වේදනාව හින්දා. මේ තියෙන ගැටලුව හින්දා. එතකොට මේ ප්‍රතිසංස්කරණ වලට කවුරුවත් දේශපාලන වගකීමක් ගන්නෙ නැහැ. දැන් ආණ්ඩුවේ ඇයි මෙච්චර කාලයක් මේ රුපියල් අවප්‍රමාණ කරන්න නැතුව අල්ලගෙන පුළුවන් තරම් අල්ලගෙන ඉන්න උත්සාහ කළේ? ඇයි මේ අද 230ට දාලා තියෙන්නේ? හේතුව එහෙම කළා නම් ඒකත් එක්ක අනිත් පැත්තට ඇති වෙන ප්‍රශ්න වලට දේශපාලන වගකීම ආණ්ඩුව ගන්න මැලි වෙලා තියෙනවා. මැලි වෙන ඕනම ආණ්ඩුවක් බලේ හිටියොත් ඒක එහෙම තමයි. මේ දේශපාලන වගකීම. එතකොට මේ ප්‍රතිසංස්කරණ වල දේශපාලන වගකීම ගන්න නම් කිසියම් එකඟත්වයක් ඇති වෙන්න ඕනේ. පොදුවේ ලංකාවේ දේශපාලන පක්ෂවල. එතකොට මම ඒක යෝජනා කළේ මම මේක මීට කලින් කතා කරලා තියෙනවා. බාරකාර ආණ්ඩුවක් පිහිටවන්න ඕනේ කියලා. බාරකාර ආණ්ඩුවක නිශ්චිත අරමුණක් වෙනුවෙන්
පිහිටවන ආණ්ඩුවක්. එතකොට ඒ ආණ්ඩුවේ කාර්යභාරය ඒ නිශ්චිත අරමුණ පමණයි. ඒ වැඩේ කළාට පස්සේ මැතිවරණයකට යනවා, මැතිවරණයකට ගිහිල්ලා ආණ්ඩුවක් පත් කරගන්න. එතකොට මේ බාරකාර ආණ්ඩුවක් යටතේ දේශපාලන එකඟත්වයක් ගොඩනගලා මේ බාරකාර ආණ්ඩුව දේශපාලන වගකීම අරගෙන අරකිය ප්‍රතිසංස්කරණ කළේ නැත්තම් ලංකාව ඉවරයි. හොඳයි මෙනින්ද රාජපක්ෂ මහත්මයා, දැන් ඔබ මේ වගකීම් යුතු තනතුරක් දරන කෙනෙක් එක පැත්තකින්. දැන් මෙතුමන් රාජ්‍ය සේවය පිළිබඳවත් කතා බහ කරා. අනිත් කාරණේ තමයි අපි භාරකාර ආණ්ඩුවකට යා යුතුද? එහෙම නැතිනම් මේ ප්‍රශ්නය විසඳ ගන්නට අපි පක්ෂ දේශපාලනය කරන ආකාරයෙන්ම මේ විදිහට දේශපාලනය කරලා වෙනත් ක්‍රමයක් සොයාගත යුතුද? නැත්නම් ඒකාබද්ධ වීමෙන් අපිට මේ ප්‍රශ්නයට සාර්ථක මුහුණ දෙන්න පුළුවන්කමක් තියනවද? මම මාතෘකාවට තව වෙන පැත්තකින් ප්‍රවේශයක් අරගෙන දෙන්නම්. අපේ රසිකත් දනනාතුත් එකතු කරපු මානයන් දෙකෙන් තව පොඩ්ඩක් එහාට ඇවිල්ලා. ඒ තමයි අපේ මනුෂ්‍ය ශිෂ්ටාචාරය පුරාම මිනිස්සු කණ්ඩායම් ගත වුණා, මිනිස්සු එකට එකතු වුණා, මිනිස්සු එහෙම තමයි ශිෂ්ටාචාර ගොඩ නැගුවේ, මිනිස්සු එහෙම තමයි මේ රටවල් ජාතීන් ගොඩ නගලා තියෙන්නේ. ඒතකොට අද හරි මොඩර්න් තැනකට ආවොත් අපිට දැන් මේ දවස්වල ටීවී බලපුවාම පේන්නේ තැන් තියෙන නේටෝ එක. එහෙම ඒකාබද්ධ වීමක්. Tamanගේ ආරක්ෂාව පතා යුරෝපයේ රටවල් පිරිසක් එකතු වෙලා තියෙනවා. ඊළඟට යුරෝපියන් යුනියන් එක. ඊළඟට හොඳටම අසාර්ථක ඒකාබද්ධ වීමකට උදාහරණයක් තමයි සාක් එක. ඒ කියන්නේ අපි ඒකාබද්ධ වෙලා තියෙනකොට සත පහක ප්‍රයෝජනයක් අපි කාටවත් අනකගෙන් නැහැ. ඒ කියන්නේ අපිට ඉන්දියාවට යන්නවත් බෑනේ. ඉන්දියාවට පාකිස්තානට යන්න බෑනේ. ඒ වගේ තත්ත්වයක් ඒක වෙන උදාහරණයක්. එතකොට මේ මනුෂ්‍ය ශිෂ්ටාචාරය පුරාම මිනිස්සු විදියට අපි එකතු වෙලා අනෙකට උදව් කරලා කණ්ඩායම් ගත වෙලා කල්ලි ගහිලා තමයි මේ වැඩේ කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ ඒකාබද්ධ වීම ඇතුලේ හරි දේ ඔප්පු කරගන්න, Tamanට වැඩි බලයක් රඳාපවත්වා ගන්න, Tamanගේ කණ්ඩායමට නායකත්වයේ තියාගන්න තමයි ඉතිහාසෙ පුරා මේ හැම යුද්ධයක්ම, හැම කැරැල්ලක්ම, හැම යටත් විජිතයක්ම නිර්මාණය වුණේ. එතකොට මේකේ දෙපැත්තම තියෙනවා මේ එකතු වීම ඇතුලේ. දැන් අපි මේ කතාව අරගෙන ආපුවාම අපේ රටේ අද පවතින තත්වයට, අද පවතින වාතාවරණයට මේ ඒකාබද්ධ වීම ඇතුළෙම, මේ එකතු වීම ඇතුළෙම තව වැදගත් දෙයක් තියෙනවා අපි මතක තියාගන්න. ඒ තමයි ඒකාබද්ධ වීම වගේම සංවර්ධනයට, දියුණුවට, ඉනෝවේෂන් එකට අනිත් ප්‍රධානම හේතුව තමයි අපි අතරේ තිබෙන වෙනස්කම. අපි අතරේ තියෙන විවිධ මතිමතාන්තර. අපි අනෙකාට එකඟ නොවීම, අනෙකාව අභිබවා යෑමට, අනිත් කණ්ඩායම අභිබවා යෑමට, අනිත් රට අභිබවා යෑමට අපි දරන උත්සාහය. එතන තමයි මේ දේශපාලනයේත් පදනම තියෙන්නේ. රසිකයි මායි එකඟ වෙන ගොඩක් දේවල් තියෙන්න පුළුවන් යාළුවෝ විදිහට. හැබැයි අපේ මූලික දේශපාලන වෙනසක් තියෙනවා. අපි විශ්වාස කරන දේ අයිඩියොලොජිකල් වෙනසක්. ඒ අයිඩියොලොජිකල් වෙනස තියාගෙන අපිට ගොඩක් දේවල් වලට එකතු වෙන්න බෑ. ඒ නිසාම තමයි මේ අයිඩියොලොජිකල් වෙනස හැදිලා තියෙන්නේ දේශපාලනය ඇතුලේ. මේ දේශපාලන කණ්ඩායම, ඒ කියන්නේ අපි දැන් බැලූ බැල්මට පේන වෙනස්කම් තියෙනවානේ. පොඩි කන්සර්වේටිව් ගතියක් තියෙනවා UMPA. පොඩි සෙන්ටර්, පොඩි ලෙෆ්ට් ඩෙමොක්‍රටික් ගතියක් තියෙනවා අපේ පක්ෂවල. ලෙෆ්ටිස්ට් ගතියක් තියෙනවා JVP වගේ පක්ෂවල. එතකොට මේ වෙනස තුලින්ම තමයි අපි මේ කණ්ඩායම නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ කණ්ඩායම් එකතු වෙන්නේ එහෙනම් මොකටද? දේශපාලනික වශයෙන්. දැන් අපේ රටේ ප්‍රශ්න එකතු වෙලා විසඳන්න පුළුවන් නම් මට කියන්නකො කවුද එකතු නොවුනේ කියලා මේ ඉතිහාසයේ? ජනතා විමුක්ති පෙරමුණ UMP එක්ක එකතු වෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂික සමග එකතු වෙලා තියෙනවා. TNA එකයි UMPයි JVPයි සේරම එකතු වෙලා ආණ්ඩුව හදලා තියෙනවා. එතකොට මේක උදාහරණ විදියට ගත්තොත් අපේ රටේ හැම දේශපාලන කුලකයකම, හැම දේශපාලන අස්ථානයකම ඉන්න හැමෝම එකතු වෙලා කණ්ඩායම් හදලා තියෙනවා. ඒකාබද්ධ වෙලා තියෙනවා මීට කලින්. ඒකාබද්ධ වීම මේ රටේ දේශපාලනයට අලුත් අදහසක්වත් අලුත් වැඩපිළිවෙලක්වත් නෙමෙයි. ඒක හැමදාම කරලා තියෙනවා. හැබැයි ඒ කරලත් තමයි අද නිදහසෙන් අවුරුදු 70කට පස්සේ අද මේ රට අපේ අර්බුදයේ උච්ච ස්ථානයකට ඇවිල්ලා තියෙන්නේ. මම කියන්නේ අපි මේ උච්ච ස්ථානය කියන එකත් වැරදි. ඒකත් අර අපි ඡන්ද කාලෙට කියන්නේ මේ තමයි ඔබට ලැබෙන අවසාන අවස්ථාව කියලා. ඒ වගේම එකක් තමයි මේක උච්ච ස්ථානට දෙන්නේ. මේ වගේ උච්ච ස්ථාන හැමදාම ඇවිල්ලා තියෙනවා. දැන් මේක අර සමහරු කියනනේ මීට වඩා අපිට වැටෙන්න තැනක් නැහැ කියලා. පිස්සුද? මීට වඩා වැටිච්ච තැනුත් තිබ්බා එහෙනම්. දැන් මිනිස්සු මැරෙන්නේ නැහැනේ යුද්ධ වෙලා වගේ.
නේ මැරෙන්නේ නැහනේ. නොමැරී අපි මේක ඇදගෙන යනවනේ. අපි කියන්නේ ආණ්ඩුව නෙමෙයි මිනිස්සු මං කියන්නේ. එතකොට මේ ඒකාබද්ධ වීමෙන් එකඟ වීමෙන් ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හිතෙනවා නම් අපි නැවත වරක් හිතා බලන්න ඕන මෙච්චර කල් කරපු එකතු වීම වලට වඩා වෙනස් එකතු වීමක්. ඒ වෙනස් වීම වලට වඩා අලුත් එකතු වීමක් අපිට කරන්න පුළුවන්ද කියලා. මොකද මෙතෙක් කල් අපි දේශපාලනිකව කරපු එකතු වීම බොහොමයක් අශුද්ධ සන්දාන. දැන් ළඟම එකතු වීම ගත්තොත් එහෙම TNA UNP ජනතා විමුක්ති පෙරමුණ මේ සියලුම දෙනා එකතු වුණා 2015. එච්චර ලොකු එකතු වීමක් කොහෙවත් එකතු වෙලා නැහැ. හැබැයි එකතුනේ මොකටද? ජාතික වැඩපිළිවෙලක් වෙනුවෙන්ද? ප්‍රතිපත්තියක් වෙනුවෙන්ද? රට හදන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නද? නැහැ. මොකටද? අනිත් කණ්ඩායම පරද්දන්න. දැන් එතකොට මේ වෙලාවෙත් අපි බලන්න ඕන එකතු වෙන්නේ යම්කිසි ජයග්‍රහණයක් හැමෝම එකතු වෙලා ලබා ගන්නද නැත්නම් තව කණ්ඩායමකට කෙලවන්නද කියන එක. ඔන්න ඔය පුළුල් සාකච්ඡාවට අපි මේ වැඩසටහන ඉදිරියට යමු. ස්තුතියි. අපි අද කතා බහ කරමින් සිටින්නේ මේ ඒකාබද්ධ වීමෙන් මේ රට ගොඩනැගිය හැකිද කියන කාරණේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි කතා බහ කරන්නේ වර්තමාන තත්ත්වය පාදක කොටගෙන. මොකද බොහෝ වෙලාවට දැන් අපි මේ සාකච්ඡාවේ මූලික වටේදී අපි ආරාධිතෙන් ඇතැම් අවස්ථාවේදී සඳහන් කරා වගේම අපිට වැටෙන්නට තැනක් තිබෙනවාද? එහෙම නැතිනම් අපි මේ ඇවිල්ලා තිබෙන්නේ අවසානයේටද? නැතිනම් අපිට ගොඩ යා හැකි ක්‍රමයක් මාර්ගයක් පෙනෙන්න තිබෙනවාද? ඒ සඳහා අපි කොයි විදිහේ සූදානමක්ද පෙර සූදානමක්ද ඇති කරගත යුත්තේ කියන කාරණය සම්බන්ධයෙන් විශේෂයෙන්ම කතා බහ කරන්නේ ඒකාබද්ධ වීමෙන් මේ රට ගොඩ නගන්නට පුළුවන්ද කියන කාරණය. සූදානම් වන්නේ කෙටි විරාමයක් ලබා ගන්නට. කතාබහ කර මහජන අද අපි බහුවර්ණ තුලින් කතා බහ කරමින් ඉන්නේ මේ රට ගොඩනගන්නට අපි බොහෝ වෙලාවට කතා බහ කරනවානේ යම් යම් කරුණු කාරණා පිළිබඳව මේ විදිහට වෙන්න ඕනේ, මේ ආකාරයෙන් කරන්න ඕනේ, මේක තමයි සිද්ධ වෙන්න ඕනේ. විශේෂයෙන්ම මැතිවරණයක් ආසන්න වෙනකොට මේ කරුණු කාරණා පිළිබඳව හැම පැත්තෙම වගේ ප්‍රධාන දේශපාලන ධාරාවන් වගේම අනිකුත් බලපෑම් කණ්ඩායම්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් මේ ආදී සියලුම දෙනා කතා බහ කරන්නේ රට ගොඩනගන්නට ඕන කාරණේ සහ කොහොමද ඒක කරන්න කියන කාරණේ සම්බන්ධයෙන්. අපි දරණාත්මත්වය දැන් ප්‍රථම වටේදී ඔබ හොඳ විග්‍රහයක් කරගෙන ආර්ථික වශයෙන් කොහොමද අපි ගොඩනගා ගන්නට අවශ්‍ය කරන අපේ අනාගතය දැන් ඉන්නේ කොයි වගේ තත්යකද කියන කාරණේ සම්බන්ධයෙන්. දැන් මේ ආර්ථිකය හෝ වේවා සමාජයේ හෝ සමාජික කාරණා පිළිබඳව හෝ වේවා කතා බහ කරනකොට දේශපාලන වශයෙන් ඍජුවම සම්බන්ධයි බලය කියන කාරණයක් එනවා. බලය කොයිතරම් දුරට බලපානවද නැත්නම් බලය තියෙන පාර්ශවයේ ඒ වෙන විට බලයට හිමිකාරීත්වයේ තියෙන පාර්ශවයේ කොයිතරම් දුරට බලපානවද මේ රටක අභිවෘද්ධිය නැත්නම් ඉස්සරහට ගෙනියන්න කියන කාරණේ සම්බන්ධයෙන් ආර්ථිකයට උනත් එච්චරයි. එතකොට මේ ආර්ථිකය සහ බලය කියන කාරණේ සම්බන්ධයෙන් තියෙනවා නේද පොඩි සම්බන්ධයක්? ඔව් ඊටාත්ම වැදගත් තැනකට ඔබතුමා මේ ප්‍රශ්නය යොමු කරේ. අර කතාවකුත් තියෙනනේ සාමාන්‍යයෙන් දේශපාලඥයෝ බලන්නේ ඊළඟ ඡන්දය දිහා. නමුත් නියම නායකයෝ බලන්නේ ඊළඟ පරම්පරාව දිහා කියලා කතාවක් තියෙන. ඉතින් අර රසිකත් මේ ගැන සඳහන් කරා, මිලින්දත් කිව්වා ඒ ගැන වක්‍රාකාරයෙන්. දැන් හැමෝම බලන්නේ මේ දේශපාලන સંદર્ભය තුළ තමන්ගේ අරගෙන පොලිටිකල් කැපිටල් එක දිය කරගන්න නැතුව මේ ප්‍රශ්නෙන් ගොඩ එන ක්‍රමය මොකක්ද කියන එක තමයි බලන්නේ. ඉතින් මගේ නම් අදහස මේ තියෙන தත්ත්වය ඉතාමත්ම සුවිශේෂී. මං හිතන්නේ ආණ්ඩුවට මේ தත්ත්වය එකතු වීම ගැන මං වෙනම කියන්න. නමුත් මේ වෙලාවේ මේ ප්‍රතිසංස්කරණ ටික කරොත් එහෙම මං හිතන්නේ දැන් පවතින රජයට ලොකු අවස්ථාවක් තියෙනවා මේ ප්‍රතිසංස්කරණ ටික කරන්න. මොකද 3/2ක දේශපාලන බලය පැත්තෙන් ගත්තොත් 3/2ක බලයක් උන්ට තියෙනවා. ඒ වගේම මම හිතන්නේ ජනතාවත් යම්කිසි සහයෝගයක් ලබා දෙයි. මොකද පටි තද කරගෙන ලංකාවට ටිකක් පුරුදුයි කාලයක් අතරම කල් වැඩි අපි පටි තද කරන් හිටියා. මොකද ඇත්තටම කොවිඩ් තත්ත්වය ආපු වෙලාවෙත් පුද්ගලිකාංශයේම 25 30 40 50 සැලරි කට්ටයකුත් ගත්තා. ඒ නිසා අපිට එන්ඩ් ගෝල් එකක් පේනවා නම් මං හිතන්නේ ජනතාව ඒ කැපකිරීම කරයි. එතකොට ওই පොලිටිකල් කැපිටල් එක ඩයිලියුට් කරන්න ඕන අවශ්‍යතාවය අඩුයි. නමුත් මෙතනදී අර මේ ප්‍රශ්නේ මෙච්චර දුර ආවේ හැම පක්ෂයකම කන්ට්‍රිබියුෂන් එකෙන් හැම පක්ෂයක්ම මේකට දායක වෙලා තියෙනවනේ. ඇයි නැත්නම් ඒගොල්ලෝ කකුලෙන් අදී කියලා හිතනවනම් මම හිතන්නේ සන්දර්භයකට සන්දානයකට නැත්නම් මොන හරි එකතු වෙලා සන්දානයට කියන්නේ මම මේ දේශපාලන පක්ෂ දෙක එකතු වෙලා මොන හරි අමතිකන් ටික බෙදා ගන්න එක නෙමෙයි. අවම වැඩ පිළිවෙලකට යන්න පුළුවන්. දැන් අපේ මාදුලාවේ සෝබිත හාමුදුරුවන්ගේ සාධාරණ සමාජයක් සඳහා වූ සංවිධානයෙන්
වැඩසටහනක් ඉදිරිපත් කරලා දෙනවා. ඔවුන් පූර්ව කොන්දේසි කිහිපයකුත් ඉදිරිපත් කරලා තියෙනවා. එහෙම සන්දානගත වීමකට. ඒකදී එකක් තමයි 20 වෙනි සංශෝධනය ඉවත් කරන්න අවශ්‍යයි. ස්වාධීන කොමිෂන් සභාව නැවත පත් කරන්න අවශ්‍යයි. මාධ්‍ය ආයතන නැවත සංඛ්‍යාත නිසි පරිදි නිකුත් කරන්න අවශ්‍යයි. සහ පළාත් සභා බල ගන්නන්න අවශ්‍යයි. ඒ පූර්ව කොන්දේසි 4ට යටත්ව ඔවුන් තව වැඩසටහනක් ඉදිරිපත් කරලා තියෙනවා මෙහෙම කරමු කියලා. දැන් ඇඩ්වොකාටා විදිහට අපි දේශපාලනය සම්බන්ධ මේ කටයුත්තක් නෙවෙයි කරන්නේ. අපි ආර්ථිකය සම්බන්ධයෙන් අපේ නම් පූර්ව කොන්දේසි මුකුත් නැහැ. අපි දු කියනවා 7ක් කරන්න කියලා. ඒ 7 කරොත් අපි හිතනවා මේ ආර්ථික ප්‍රශ්නෙන් ගොඩ එන්න පුළුවන් කියලා. හැබැයි වැදගත් දේ මේක කවුරුත් එකතු වෙලා කරන්න ඕනේ. කවුරු ආවත් මගේ නම් අදහස මේක ඇවිල්ලා තවදුරටත් මේ පාට පක්ෂ එකතු වුණත් නැතත් මේ ටික කරන්නම වෙනවාමයි. මේක කරේ නැත්නම් අපිට මෙතනින් එහාට එන්න අමාරුයි. අනිත් එක මේක ඇවිල්ලා එහාට එන්න අමාරුයි කියලා මම අදහස් කරන්නේ සමහරවිට සාපේක්ෂයි නෙමෙයි. නිකම් පොඩ්ඩක් මේ කාලය ඇඳලා එහෙම ඉන්නවා කියන එක නෙමෙයි. මම කියන්නේ මේ ඩොලර් 4000 ඉඳලා අවුරුදු 10ක් 15ක් ඇතුළත ඩොලර් 40000ට විතරක් යන්න පුළුවන් පදනමක් හදාගන්න. ඒක අවුරුද්දකින් කරන්න බෑ. මොකද අපි බොහොම අපි කියන කතාවකුත් තියෙනනේ අඩුම ගානේ තරුවකට විද්දොත් පොල් ගහක් උඩවත් වැටේ කියලා. අපි නිකම් මේ පොඩ්ඩක් යාන්තම් කාලෙන්දල ඉන්න කතන්දරයක් නෙමෙයි මම කියන්නේ. මේක ලොකු පිම්මක් පනින්න. ඉතින් ඒ හතෙන් අපි පළවෙනියට යෝජනා කරන එක දෙයක් තමයි මේ ආර්ථික ප්‍රතිසංස්කරණ කරද්දී. ආර්ථික ප්‍රතිසංස්කරණ කියන්නේ මේක ඇවිල්ලා අර ගෙදරක් නම් මේක ආකිටෙක්ට කියලා සම්පූර්ණ අත්විවරමයි ඒවත් එක්ක වෙනස් කරන්න වෙන්නේ මේක. මේක ඇවිල්ලා මේ පොඩි තීන්ත පාරක් ගාලා මල් පැලේ පොඩ්ඩක් පැත්ත හරවලා එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කරද්දී දුප්පත් මිනිස්සුන්ට තමයි වදින්නේ. සාමාන්‍ය කතාවක් තියෙනවනේ අර නැති බැරි ඇති හැකියාවට හෙම්බිරිසාව හැදෙද්දි නැති බැරි අයට උණ සන්නිපාත හැදෙනවා කියලා. ඒ වගේ ඕක කරද්දී දුප්පත් මිනිස්සුන්ට නැත්තරම නැති වෙනවා. දැන් අද වුණත් අපේ රුපියල් අවප්‍රමාණ වීම මම හිතන්නේ ඒක නිවැරදි තීරණයක්. නමුත් ඒක කරද්දී අවම වශයෙන් පෙට්‍රල් මිල, ඩීසල් මිල 15%කින් විතර ඉහළ යන්න එපා. එතකොට සාමාන්‍ය දීවරයට, ත්‍රී වීලර් එක යන මිනිස්සුන්ට වදිනවා. එතකොට ඒගොල්ලොන්ව රැක ගන්න සමාජ ආරක්ෂණ පද්ධතියක් තියෙන්න ඕනේ. මොකද ඒක නැතුව අපි කරන්න ගියොත් එහෙම ඔවුන්ගෙන් එන පීඩනය ලොකුවට වැඩි වෙනවා. ඒ නිසා අපි යෝජනා කරන්නේ කෑෂ් ට්‍රාන්ස්ෆර් සිස්ටම් එකක් සමාජයේ ඉන්න දුප්පත්ම මිනිස්සුන්ට. ඩිජිටල් ක්‍රමයට යන ඒක ඉතාමත්ම අවශ්‍යයි මේ ප්‍රතිසංස්කරණ වලට යන්න කලින්. දෙවැනි එක තමයි අපේ රසිකත් මේක කිව්ව රාජ්‍ය සේවය නම් ප්‍රතිවියෝගත කරන්න ඕනේ. අපේ මේ රාජ්‍ය ආයතන පහක් තියෙන 527ක ලයිස්තුවක් තියෙනවා මගේ ගාව. ඒකෙන් පහක් විතරක් දල වශයෙන් මිලියන 384ක් පාඩු ලබනවා දවසකට. ශ්‍රී ලංකන් ගුවන් සමාගමද ඇතුළුව. ඉතින් මේ ගැන මම හිතන්නේ අර සාධාරණ සමාජයක් සඳහා වූ සංවිධානයත් ඉදිරිපත් කළා තියෙනවා අඩුම තරමේ එක සුදුවලියෙක්වත් පුද්ගලික අංශයට ලබා දෙන්න ඕන කියලා. ඒක දෙවෙනි එක. තුන්වෙනියට ඇවිල්ලා අපේ බදු ප්‍රතිපත්තිය. ඒක සංශෝධනය වෙන්න ඕන. අපේ මේ ආනයන හොඳ නෑ එහෙම කියලා ලොකු ආනයන බදු ගහලා 107යි 120යි ඔහොම ආනයන බදු ගහලා රටක් දියුණු වෙන්න බෑ. ඉතින් ඒකත් අනිවාර්යෙන් බදු තීරු තුනකට අපි නම් කියන්නේ තීරු බදු නැති එකක් 105 110 කියලා ස්ලැබ් තුනකට හදලා ඒ වගේම ආදායම් බදුත් වෙනස් කරන්න ඕන නම් වෙනස් කරන්න වැට් බද්ද තමයි මම හිතන්නේ පහසුවෙන්ම වැඩි කරන්න පුළුවන්. ඒක තුන්වෙනි එක. හතරවෙනි එක තමයි අපේ කුඩා හා ශුද්‍ර පරිමාණ ව්‍යාපාරිකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපේ ව්‍යාපාර වලින් 99%ක්ම ඉන්නේ ශුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යාපාරිකයෝ. අපේ එම්ප්ලොයිමන්ට් එකේ රැකියා සේවා නියුක්තියනොත් 75%ක්ම දායකත්වය දක්වන්නේ කුඩා හා ශුද්‍ර පරිමාණ ව්‍යාපාරිකයෝ. ඔවුන්ට විශාල ව්‍යාපාරමය බාධා තියෙනවා. මම මේක කලිනුත් කියලා දෙනවා. අර එක අවුරුදු 25ක විතර ළමේ පැපොල් ගෙඩි 4ක් ග්‍රාම සේවකට පගාව විදියට දීලා ව්‍යාපාරේ රෙජිස්ටර් කරගන්න මේ ග්‍රාම සේවක සහතිකයක් ගන්න. ඉතින් ඒ වගේ දේවල් අපිට කරන්න බෑ. ඒ වගේ ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ. ඔය තමයි ප්‍රධාන හතර. තව තුනක් තියෙනවා මම ඒක ඊළඟ අවස්ථාවේදී කියන්නම්. ඉතින් ඔය හත කරන්නේ නැතුව මං හිතන්නේ අපිට ගොඩ එන්න පුළුවන් කියලා. ඒ නිසා කවුරු එකතු වුණත් එකතු නොවුණත් IMF එකට ගියත් නොගියත් ඔය හත කරත් නම් මං හිතන්නේ අපිට සහනයක් තියෙයි මේකෙන් ඉස්සරහට එන්න. හොඳයි රසික මහත්මයා දැන් අපි කතා බහ කරන මේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව කතා බහ කරන්නේ. දේශපාලන ප්‍රතිසංස්කරණත් අවශ්‍යයි. හැබැයි දේශපාලන ප්‍රතිසංස්කරණ මුවාවෙන් හැමදාම කෙරුණේ ව්‍යවස්ථා සංශෝධනයක් පමණයි බොහෝ වෙලාවට. 19ක් 20ක් වෙනකන් ඇවිල්ලා තිබෙනවා. ඒ 19 20ත් ජනතාව බලාපොරොත්තු වෙච්ච සංශෝධනයන් අපිට ලැබුණ නැහැ. විශේෂයෙන්ම මැතිවරණ ක්‍රමය පිළිබඳව වගේ කතා බහ කරද්දී කොතනවත් නෑ අපිට ඒකාබද්ධ වෙලා වැඩ කරන්න පුළුවන් දෙයක් ක්‍රමයක් ව්‍යවස්ථාවක් ඇතුළත. කොහොමද අපි එතකොට මේ දේශපාලන ප්‍රතිසංස්කරණ ටික හදාගන්නේ? අපි ඒකාබද්ධව එන්න කතා කරනවා, එකතු වෙන්න කතා කරනවා, ජාතික ආණ්ඩු හදන්න කතා කරනවා, ජාතික ආණ්ඩු කියලා හදපු ඒවා තිබුණා. අවසානයේදී කොහොම කරත් බෙදීමක් විතරයි තුරු වෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු දේශපාලනය කියලා තේරුම් ගන්නේ ලංකාවේ ඡන්දදායකයෝ වගේම දේශපාලන පක්ෂත් දේශපාලනය කියලා තේරුම් ගන්නේ බලය සඳහා කරන සූදුවකට.
ඒ කියන්නේ බලය සඳහා ඒගොල්ලෝ සූදු කෙලිනවා. මේ සූදු කෙලීම තමයි මිනිස්සු දේශපාලනය කියලා බලන්නේ. මේ සූදු කෙලීම තමයි නිවුස් එකේ පෙන්වන්නේ. මේ සූදු කෙලීම වල තමයි මිනිස්සු ජය වේවා කියලා රැස්වීම වල කෑ ගහන්නේ. මේ සූදුව නෙමෙයි දේශපාලනේ. මේ සූදුවේ ගිහිල්ලා මේ සූදුවේ අවුරුදු 73ක් මේ සූදුවේ යෙදිලා අවසානයේ අපි නෙලාගත්ත අස්වැන්න තමයි මේ දැන් අපේ අතේ තියෙන්නේ. අපේ අතේ තියෙන අන්තිමට මොකද්ද? බංකොලොත් වෙච්ච රටක්. අද මේ රටේ විදේශ සංචිත ප්‍රමාණය මම වැරදිලා නිවැරදි කරන ඩොලර් මිලියන 736යි. මේ රටේ ඉන්ධන ගෙන්නන්න මාසික ඩොලර් මිලියන 500ක් වැය වෙනවා. මේ රටට ඖෂධ ගෙන්නන්න මාසිකට ඩොලර් මිලියන 25ක් වැය වෙනවා. අඩු ගානේ මිනියම් බාම් කරන්න ෆෝමලින් ගෙන්නන්නවත් LC අරින්න බැරි තත්ත්වයක් රටේ තියෙනවා. එතකොට පැය 24න් මරණ ගෙවල් කරන්න වෙනවා එහෙම වුණොත්. එතකොට මේ වගේ මේ අන්තිමට අපි නෙලාගත් අස්වැන්න මේ දේශපාලන සූදුව කරලා මේ ව්‍යවස්ථා සංශෝධන බලය සඳහා ගේම් ගහලා සභා ගාණ්ඩු හදලා සම්දාන ආණ්ඩු හදලා රට බේරගෙන ඔක්කොම කරලා අන්තිමට නෙලාගත් අස්වැන්න තමයි මේ. එතකොට මේක අපි තේරුම් ගන්න ඕනේ. දැන් මේ බංකොලොත් වෙච්ච රටක නන්නත්තර වෙච්ච රටක දේශපාලන බලය ගන්න සූදු කෙලියක් කියලා. මේ බලය රැකගත්තා කියලා ආණ්ඩු පක්ෂයට ලැබෙන දෙයක්වත් නැහැ. මේ බලය ගන්න දැඟලුවා කල විපක්ෂයට දැන් ලැබෙන දෙයක්වත් නැහැ. මේක මම තේරුම් ගන්න සරල උදාහරණයක් කියන්නම් අපේ ප්‍රේක්ෂකයන්ට. දැන් හොඳටම බංකොලොත් වෙලා ණය වෙලා නන්නත්තර වෙච්ච කම්පැනියක් තියෙනවා. රයිට්? එතකොට මේ බංකොලොත් වෙච්ච කම්පැනියේ අයිතිය රැකගන්න දැන් කම්පැනි කරන එක්කෙනත් මේ සෑහෙන ලොකු ගේමක් දෙනවා මහන්සි වෙනවා. එක එක જાතියේ ගේම් ගහනවා එක එක જાතියේ වැඩ කරන්න හදනවා. මේ බංකොලොත් වෙච්ච කම්පැනි Tamanට තියාගන්න. දැන් එළියේ ඉන්න කට්ටියකුත් මේ බංකොලොත් වෙච්ච කම්පැනි බාර අරගෙන මේක බාර ගන්න සෑහෙන්න මහන්සි වෙනවා. මං කියන්නේ මේ බංකොලොත් වෙච්ච කම්පැනි අයිතිය තියාගත්තා කියලා අර මිනිස්සුන්ට ලැබෙන දෙයක්වත් නැහැ. මේ බංකොලොත් වෙච්ච කම්පැනි ගත්තා කියලා එළියේ ඉන්න මිනිස්සුන්ට වැඩක් වෙන්නේත් නැහැ. එතකොට ඒකයි මං කියන්නේ. ඒතකොට මේ වෙලාවේ මේ ආණ්ඩු බලය තියාගන්න මෙච්චර දැඟලුවා කියලා. මේ කැබිනට් සංශෝධන කර මේ කේක දේශපාලන පක්ෂවල මේ ප්‍රධාන කාර්යාලය ඉස්සර උද්ඝෝෂණ කර මේ දැඟලුවා කියලා මේ ආණ්ඩු පක්ෂයට ලැබෙන දෙයක් නැහැ. මේක රැකගත්තා කියලා ලැබෙන දෙයක් නැහැ. තව ඉස්සරහට තවත් අමාරුයි. අනෙක් පැත්තේ විපක්ෂයට අපි හිතමු සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සමගි ජන බලවේගයව කියලා. මොකද්ද මේ වෙලාවේ කරන්නේ? දැන් මේ අවුරුද්දේ මම හිතන්නේ ඩොලර් බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් ලංකාව ණය ගෙවන්න ඕනේ. ජූලි මාසේ තව ඩොලර් බිලියනයක් ගෙවන්න ඕනේ. දැන් ඉන්දියාව ඩොලර් බිලියනයක් පොරොන්දු වෙලා තියෙනවා. නමුත් ඒක දැන් ඒගොල්ලෝ පස්සට දානවා. හේතුව ඒගොල්ලෝ සැලැස්මක් ඉල්ලනවා. ඒගොල්ලෝ කියන්නේ නිකම් මේ අන්ධ විදිහට සල්ලි දෙන්නේ නැහැ කියලා. එතකොට දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාවත් අනුර දිසානායක මහත්තයාත් මොකද්ද කරන්නේ? දැන් හැම අවුරුද්දෙම මේ මෙතන ඉඳන් අවුරුදු 5ක් විතර යනකම් හැම අවුරුද්දෙම ඩොලර් බිලියන 5ක් විතර ණය ගෙවන්න ඕනේ. කොහොමද ගෙවන්නේ? එහෙම ගෙවන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා තමයි මේ පරිසරයේ හැදිලා තියෙන්නේ මේ බලය සඳහා කරන දේශපාලන සූදුව නවත්තලා පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා නොමේරු ලදරුවෝ වගේ හිතන්නේ නැතුව රාජ්‍ය තාන්ත්‍රික විදියට හිතලා මොකක් හරි සැලැස්මක් හදාගන්න මොකක් හරි යාන්ත්‍රණයක් හදාගන්න. එතකොට එතෙන්දී රටේ මිනිස්සුත් තේරුම් ගන්න ඕනේ. මම ධනනාත් කියප එක දෙයකට විරුද්ධ වෙනවා රටේ මිනිස්සු කැපකිරීම කරන්න කැමැත්තෙන් මං හිතන්නේ එහෙම කරයි. මිනිස්සුන්ට දේශපාලන පක්ෂ ගැන විශ්වාසය නැති වෙලා තියෙනවා. දේශපාලන පක්ෂ ගැන වෛරයක් තියෙනවා මිනිස්සුන්ගේ. දේශපාලන පක්ෂ එපාගෙන දැන් මිනිස්සු අරාජිකවාදී තැනකට ගිහිල්ලා තියෙනවා. අරාජිකවාදී සටන් පාට ඇහෙන්නේ ඔය පෙට්‍රල් පොලිමකට ඔය ෂෙඩ්ඩයක් ඉස්සරහා තියෙන පොලිමකට ගියා මිනිස්සු තනියම පාරට වෙල උද්ඝෝෂණය කරනවා. දැන් දේශපාලන පක්ෂ ගැන මිනිස්සුන්ගේ විශ්වාසය බිඳ වැටලා තියෙන්නේ. එතකොට මේ අභියෝගයත් එක්ක තමයි දේශපාලන පක්ෂ දැන් තේරුම් ගන්න ඕනේ. අපි කියනවා අර සෙල්ෆ් රිවිව් එකක් කරන්න ඕනේ. දේශපාලන පක්ෂය රටේ නායකයන්ට තියෙන මේ වෙලාවේ අර බూరు කුට්ට මනනවා වගේ කැබිනට් සංශෝධන කර ඉන්න එක නෙමෙයි. මොකක්ද මේ තියෙන අර්බුදය කියලා තේරුම් අරගෙන මේ වෙලාවේ යුනිෆයිං රෝල් එකක් මේ එකමුතු කරන්නෙකුගේ භූමිකාවක් රටේ පාලකයෝ කරන්න ඕනේ. ඊට පස්සේ අනිත් විපක්ෂයේ දේශපාලන පක්ෂ වැඩිහිටියෝ විදියට හිතලා ලදරෝ විදියට හිතන්නේ නැතුව මේකට මේ වැඩේ ඇතුලේ මොකක්ද අපිට කරන්න පුළුවන් කියන දේ හිතන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලෝ එකඟත්වයකට එන්න ඕනේ. දැන් මේ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ බලයට ආවත් සමගි ජන බලවේගය බලයට ආවත් පොහොට්ටු ආණ්ඩුව හිටියත් මොනෝ දේ කළත් මේ අර්බුදයෙන් විසඳෙන්න කරන්න පුළුවන් දේවල් එකයි. වෙනස් දෙයක් කරන්න නැහැ. ඒ කියන්නේ ලින්දට වැටෙනවා නම් ලින්දේ කටෙන් තමයි ගොඩ එන්න ඕනේ. වෙන ක්‍රමයක් නැහැ. එහෙම උමගක් කාරලා ගිහිල්ලා ගොඩ එන්න බෑ. එතකොට කරන්න පුළුවන් දේවල් එකයි. නමුත් මේවා කරන්නේ නැත්තේ මේගොල්ලෝ අර මං කලින් කිව්වා වගේ මේ කලාට පස්සේ මේ එන දේශපාලන වගකීම ගන්න මේගොල්ලෝ මේ සිස්ටම් එක ඇතුලේ සෑහෙන ඒගොල්ලෝ එකට බයයි. ඒ නිසා තමයි අර මම කියව බාරකාර ආණ්ඩුව කියන මොඩල් එක මේ වෙලාවේ මම හිතන්නේ හරියනවා කියලා. මේ බාරකාර ආණ්ඩුව ගහන්නෙත් එකතු වෙලා කිරිකිරි බෝලේ කරන්න නෙමෙයි. බාරකාර ආණ්ඩුව හදන්නේ මේ නිශ්චිත වැඩකට. ඒ වැඩෙන් පස්සේ බාරකාර ආණ්ඩුවේ කාර්යභාරය ඉවරයි. ඊට පස්සේ ජාතික මට්ටමේ මැතිවරණයකට ගිහලා මේ ලෝකේ ඕනතර මේ ළඟදීම ජර්මනියෙත්
මේ බාරකාර ආණ්ඩුවක් තිබ්බා. ඒගොල්ලොත් ඒ නිශ්චිත අරමුණකට ඒගොල්ලෝ ඒක හදා ගන්නවා. මේ ලෝකෙ ගොඩාක් රටවල ඔය දේ කරලා තියෙනවා. ලංකාවෙත් කරලා තියෙනවා. මීට දැන් ඔය පරිවාස ආණ්ඩුව කියලාත් එක්තරා විදිහක බාරකාර ආණ්ඩුවක් ඒක. ඒකෙත් යම්කිසි දේවල් ටිකක් කරගත්තා. එතකොට ඕක ඉදිරියේ දැන් පැහැදිලි කරගමු. මම කියන්නේ ඔය වගේ තැනකට දේශපාලන පක්ෂ ලදරු විදියට හිතන්නේ නැතුව ආවොත් තමයි මේ වැඩේ අපිට බේරුමක් කරගන්න පුළුවන් වෙන්නේ. හොඳයි විනිත් මහත්මයා දැන් මේ කතා කරන ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ වලට අමතරව මම හිතන්නේ සමාජ ප්‍රතිසංස්කරණයක් හා ජනතාවගේ ආකල්ප පිළිබඳව අපි වැඩියෙන් කතා බහ කරන්නට අවශ්‍යයි. මොකද කොයිතරම් අපි මේ ඒකාබද්ධ වීමක් ගැන කතා කරත්, කොයිතරම් සංහිඳියාවක් ගැන කතා කරත්, කොයිතරම් අපිට අන්‍යෝන්‍ය අවබෝධයෙන් වැඩ කරන්න ඕනේ කිව්වත් දේශපාලනික වශයෙන් හිතන්නේ නැතුව මෙවැනි අර්බුදකාරී අවස්ථාවලදී පවා අපි වැඩ කරන්න ඕනේ කියලා කිව්වත් බොහෝ වෙලාවට අවසානයේදී වෙන්නේ ආයෙත් අපි තනි වශයෙන් තම තමන්ගේ දේශපාලන මතිමතාන්තරවල ඉඳගෙනම මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න යන එක. දේශපාලනිකව හිතන්න එපා කියන අදහසට මම විරුද්ධයි. මම කියන්නේ මුලින්ම දේශපාලනිකව හිතන්න කියලා. ඒකට තමයි දේශපාලනේ තියෙන්නේ. හැබැයි මේ දැනට දේශපාලකයෝ දේශපාලනිකව හිතනවද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒක ගැන රසිකටත් හොඳ විවරණයක් තිබ්බ. ඒකට මම අඩු වැඩි වශයෙන් එකඟයි. නමුත් සැබෑ දේශපාලනය කියලා කියන්නේ මේ අපේ පොලිටිකල් අයිඩියොලොජි එක වෙනුවෙන් පෙනී සිටින එක. මේ පොලිටිකල් අයිඩියොලොජිස් හැදිලා තියෙන යම්කිසි හේතුවක් මත. ඒ තමයි කාලාන්තරයක් තිස්සේ අපේ සමාජ පරිණාමය තුළදී අපි විවිධ දේවල් මනුෂ්‍ය විදිහට අත්හදා බලලා තියෙනවා. රුසියාව අත්හදා බැලුවා සමාජවාදය. චීනය අත්හදා බැලුවා කොමියුනිස්ට්වාදය. ඇමරිකාව ප්‍රමුඛ යුරෝපය අත්හදා බලලා තියෙනවා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, ඩෙමොක්‍රසි එක. එතකොට අපි වගේ තව රටවල් අත්හදා බලලා තියෙනවා මේ දෙකේ සම්මිශ්‍රණය. මේ පොලිටිකල් අයිඩියොලොජිස් හැදිලා තියෙන හේතුවක් ඇතුව ඒවා වැඩ කරලා තියෙනවා. සමහර තැන්වලදී බිඳ වැටිලා තිබෙනවා. සමහර තැන්වලදී චීනයේ කොමියුනිස්ට්වාදයේ තුල ඉඳන්ම මොඩර්න් කමියුනිසම් එකක්. අද ඒ ආර්ථිකය ලිබරල් හැබැයි රාජ්‍ය පාලනය හරිම කොමියුනිස්ට්වාදී. ඉතින් මේ විදිහට විවිධ දේවල් අත්දැක බලමින් පොලිටිකල් අයිඩියොලොජිස් ඇතුළේ වැඩ පෙන්නලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ එක හරියට දේශපාලනය කරමු. මේ දේශපාලනයට බයින් එක, දේශපාලන ක්‍රමවේදයට ගරහන එකත් එක්තරා විදියකට අරාජික දේශපාලනයක්. දැන් මම එතෙන් දෙන්න. ඒක ඔතෙන් තමයි මට එන්නේ. මේ අරාජික දේශපාලන ක්‍රමය නිර්මාණය කිරීම. දැන් අපි දන්නවා ලෝකේ බොහෝ රටවල් අපි ටීවී එකේ බලාගෙන ඉද්දී දැන් අපි ගමු ජර්මන් චාන්සලර් අවුරුදු 10ක් 15ක් විතර රට කරා. එතකොට ඇමරිකාවේ ජනාධිපතිතුමෙක් ගත්තාම ට්‍රම්ප් වගේ කෙනෙක් කරුණාම අනිත් හැමෝම ටර්ම් දෙකක් විතර ජනාධිපතිකමේ ඉන්නවා. එතකොට තව බොහෝමයක් ලී කුවාන් යූ, මහතීර් මොහමඩ් ගොඩාක් කල් රට පාලනය කරනවා. හැබැයි රට පාලනය කරන්න බලෙන් නෙමෙයිනේ. මිනිස්සු ඡන්ද දීලා තමයි ඔබාමාව දෙපාරක් තියන්නේ. එතකොට මේ නව අරාජිකවාදය, මේ අරාජිකත්වය අවශ්‍යයි ධනපති රටවල් වලට සහ ඒගොල්ලන්ගේ දේශපාලන බල ව්‍යාපාරය පවත්වාගෙන යාමට. ඒගොල්ලෝ භාවිතා කරන එක ක්‍රමයක් තමයි මේ දේශපාලන අසමතුලිතතාවය රට තුළ නිර්මාණය කරලා මේ ඉක්මනින් ආණ්ඩු පෙරලන එකත්. මම එතෙන්ට එන්න හදන්න හේතුව තමයි ඉස්සරලාම අපි ජනවරමක් දුන්නාම ආණ්ඩුවකට හෝ දේශපාලන පක්ෂයකට ඒක සමගි ජන බලවේගයට වේවා, ජනතා විමුක්ති පෙරමුණට වේවා, පොදු ජන පෙරමුණට වේවා, මුලින්ම ඉඩ දෙන්න ඕනේ අන්න ඒ දුන්නු ජනවරමට අදාළ ප්‍රතිපත්ති ටික ක්‍රියාත්මක කරන්න. ඒක තමයි පළවෙනි එක. මුල ඒක. එතකොට 2015 යහපාලනයට ඉඩ දීලා අවුරුදු 5ක් යහපාලන ආණ්ඩුව කරන්න ඉඩ දෙනවා. මැදදී තියෙන එයාලගේ ඡන්දෙන් තමයි මමත් ඒ ඡන්ද ඉල්ලුවා කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් වෙන්න. ඡන්දෙන් තමයි පරදින්නේ. එතකොට අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ජනවරමක් දුන්නා. මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ පොදු ජන පෙරමුණ සංධානයට ජනවරමක් දුන්නා. ඒ ජනවරම අරගෙන අදට දින 100 නම් දින 85ක් විතරම ගත කරලා තියෙන කොවිඩ් ඇතුලේ. ලෝකේ දරුණුම අමාරුම වසංගතය ඇතුලේ. එතකොට අපේ කලාපයේ හොඳම වැක්සිනේෂන් ප්‍රොසෙස් එක, බෙහෙත් විදින ප්‍රොසෙස් එක අනුගමනය කරලා අද අපි හොඳට බෙහෙත් විදලා තියෙනවා. ඒකනේ. අද සංචාරකයෝ දවසකට 4000ක් විතර එනවා. ෆේස් මාස්ක් නැතුව අපිට මේ වගේ වැඩසටහනක් කරන්න පුළුවන් වෙලා තියෙනවා. මියුසිකල් ෂෝ තියෙනවා. මිනිස්සු කුඹුරු වැඩ කරනවා. මිනිස්සු පොලේ යනවා.
කඩේට යනවා ඔෆිස් එකට යනවා. එක ඊළඟට අපි මූණ දෙමින් සිටිනවා කොරෝනා හින්දා වැඩි වුණු අවුරුදු 30ක් 40ක් තිස්සේ එකතු වෙමින් ආපු අපේ රටේ සමාජ ආර්ථික දේශපාලන අර්බුදයේ අලුත් තැනකට විශේෂී අවස්ථාවකට අපි ඇවිල්ලා තියෙනවා. සුවිශේෂී අවස්ථාවකට. ඒ සුවිශේෂී අවස්ථාව තමයි ඩොලර් ආදායම එන පාරවල් වැහිලා තියෙනවා. ඩොලර් ආදායම සමහරේ වගේ එන්නේ නැහැ. රට ඇතුලේ ආදායම උත්පාදනය කර ගැනීම අසීරු තත්ත්වයකටපත් වෙලා තියෙනවා. එහෙම කියලා ආණ්ඩුවට පුළුවන් කමක් නැහැ. හැමෝගෙම බදු මුදල් මංකොල්ල කාලා ආණ්ඩුව ඇතුළට ගන්න. ඒ වෙනුවෙන් ආණ්ඩුවේ වැඩපිළිවෙලක් තියෙන වැඩපිළිවෙල ආරක්ෂා කරගන්න ඕනේ. ඊළඟ රටේ ඉන්න ව්‍යාපාරිකයන්ට, රටේ ඉන්න තරුණයන්ට, රටේ ඉන්න නව ව්‍යවසායකයන්ට අමාරු කලදසාවක් ඉපදිලා තියෙනවා. ඒතකොට ඔය ටිකත් මේක විශේෂ අවස්ථාවක්. ඒ නිසා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට මමත් සම්බන්ධ අපේ ආණ්ඩුවට අවස්ථා දෙකක් ලැබිලා තියෙනවා. එකක් තමයි අපිට දුන්නු ජනවරම ඊළඟ අවුරුදු තුනත් ක්‍රියාත්මක කරන්න දෙන්න. අය අමුතුවෙන් එකතු වෙන්න ඕනේ නැහැ. එකතු වෙන්න ඕනේ නැහැ. පාරේ බොරුවට පිකට් කරන්න නැතුව ඉන්න. කඩාකප්පල් කරන්න නැතුව ඉන්න. බොරුවට මිනිස්සු පැනික් කරන්න නැතුව ඉන්න. බොරු ප්‍රචාර අසත්‍ය ප්‍රචාර යවන්න නැතුව ඉන්න. ලෝකෙ වටේ ඇවිද හරින් ප්‍රනාන්දු වීමයි වගේ මේ රට වෙනුවෙන් රට ගැන කම්ප්ලේන් නොකර ඉන්න. අමුතු සන්දාන අවශ්‍ය නැහැ. මේ ජනවර්මට ඉඩ දෙන්න ජනවර්මට එක. දෙවෙනි එක තමයි ධනනාත් කියපු දේ. මයිකට 100%ක් එකයි. මේ අවස්ථාව භාවිතා කරලා රිෆෝම්ස් කරන්න ඕනේ. ඒ කියන්නේ අලුත් කවදාවත් අපේ දේශපාලනයට හයියක් තිබ්බේ නැති අලුත් ප්‍රතිපත්තිමය වෙනස්කම්, නීතිමය වෙනස්කම්, ආර්ථික වෙනස්කම් වහාම කරන්න ඕනේ. ඒකට මම එකගයි. ඒක ගැන අපි දීර්ඝ වශයෙන් කතා කරමු ඉස්සරහට. හොඳයි. අපි අද කතා බහ කරන මාතෘකාව මේ අපි එකට එකතු වෙලා මේ ප්‍රශ්නේට මුහුණ දෙනවද? ඒකෙන් පළක් තිබෙනවද? එහෙම නැත්නම් අපි අපේ දේශපාලනික වශයෙන් තිබෙනා වූ අනන්‍යතාවයන් සහ නොයෙකුත් අපේ තිබෙනා වූ වෙනත් සමාජීය සහ ආර්ථික අනන්‍යතාවයන් පිළිබඳවම සලකා බලමින් සිටිනවද? එකතු වීමෙන් පළක් තිබෙනවද? නැත්නම් එකතු නොවීම අපිට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට පුළුවන්කමක් තිබෙනවද කියන කාරණය සම්බන්ධයෙන් සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. විරෝධතාව අතර මහා අපි ඉතිහාසයේ මුහුණ දීලා තිබෙන මම හිතන්නේ බැරෑරුම් අවස්ථාවකට තමයි මේ කාල සීමාවේදී රටක් ජාතියක් විදිහට මුහුණ දී සිටින්නේ. අපි මේ කතා කරපු పూర్ව වට දෙකෙහිදීම අපේ ආරාධිතයෙන් සඳහන් කරපු ආකාරයටම මේක මේ එක ආණ්ඩුවක හෝ එහෙම නැත්නම් මේ ඊයේ පෙරේද ඇතිවෙච්ච හෝ ප්‍රශ්නයක් නොවේ. කාලයක් තිස්සේ පැවතිච්ච ආණ්ඩුවල ප්‍රතිපත්ති සහ සැලසුම් සම්පාදනය කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම සහ පිළිබඳව දක්වන්නා වූ අවධානය සහ ඇතැම් අවස්ථාවලදී වැරදි තීන්දුව තීරණ ක්‍රියාත්මක කිරීම සහ විශේෂයෙන්ම මැතිවරණවලදී ජනතාවත් මේ පිළිබඳව වැඩි සැලකිල්ලක් නොදක්වා තමන්ගේ දේශපාලන උරුමය පමණක් පාවිච්චි කරමින් රට ගැන නොහිතා කටයුතු කිරීම මෙවැනි කාරණා නිසා බොහෝ වෙලාවට මේ ප්‍රශ්නේ මෙතෙන්ට වෙනකන් ආවා කියලා. විශේෂත්වය වන්නේ තව අවුරුදු කීපයකින් මුහුණ දෙන්නට තිබුණු ප්‍රශ්නයක් කොවිඩ් අර්බුදයත් සමග ඊට වඩා කලින් අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙච්ච එක. එහෙම නේද? ඔව් අනිවාර්යයෙන් කොවිඩ් කාලයක් තිස්සේ තිබ්බ ප්‍රශ්නය කොවිඩ් නිසා එකපාරට හිතුවටත් වඩා ඉක්මනට උග්‍ර වුණා, ළඟම ආවා. ඉතින් මේ ප්‍රශ්නෙන් අපි හැමතිස්සෙම කතා කරන්න ඕන ගොඩේන ක්‍රමය ගැන තමයි මම වැඩි අවධානයක් යොමු කරන්නේ. අර බුද්ධාගමේ මට මතක විදිහට කාලාම සූත්‍රයේ කතාවක් තියෙනවානේ. විස ඊතලයක් වැදුනට පස්සේ මිනිස්සෙක්ට අපි බලන්න හොඳ නෑ. අපි ඒ වෙලාවේ බලන්නේ කොහොම හරි මේ මිනිස්සයා මේ ඊතලේ විද්දේ කවුද, මොන පැත්තෙන්ද ආවේ, මොන විසද තියෙන්නේ කියලා හොයනට වඩා මුලින්ම මේකට ප්‍රතිකාර කරන එක තමයි කරන්න ඕනේ. ඉතින් මමත් හිතන්නේ මේකට අපි මුලින්ම ප්‍රතිකර්ම හොයා ගන්න ඕනේ. මගේ නම් අදහස මම කලිනුත් කිව්වා වගේ එකතු වුණා නොවුණා ප්‍රතිසංස්කරණ 7ක් තියෙනවා අපේ පැත්තෙන් නම් මම හිතන්නේ මේක කරන්නම අවශ්‍යයි. මම 4ක් මූලික වශයෙන් කිව්වා. මුලින්ම අර දුප්පත් මිනිස්සුන්ට සහනයක් සලසන්න වෙළඳපොළ මිල වෙනස් වෙන කෑෂ් ට්‍රාන්ස්ෆර් සිස්ටම් එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. රාජ්‍ය සේවය සහ රජයට අයිති ව්‍යාපාර ප්‍රතිසංවිධානය කරන්න අනිවාර්යෙන් අවශ්‍යයි. ඔච්චර රාජ්‍ය සේවයක් දරා ගන්න බෑ ලංකාවේ ආණ්ඩුවට. ඒ වගේම තුන්වෙනිවට අපි අනිවාර්යෙන්ම අපේ කුඩා හා ශුද්‍ර පරිමාණ ව්‍යාපාරවල ව්‍යාපාර කරන්න පහසු වෙන්න ප්‍රතිසංස්කරණ කරන්න අවශ්‍යයි.
ඒ වගේම අපි ඊට පස්සේ කරන්න ඕන දේ තමයි මහ බැංකුවේ ප්‍රතිසංස්කරණ කරන්න අවශ්‍යයි. මේ අපි කාලයක් තිස්සේ නූතන මුදල් න්‍යාය එක එක දේවල් කර සල්ලි අච්චු ගැහුවා. මං හිතන්නේ ඒ ක්‍රමය ගැලපෙන්නේ නැහැ කියලා මං හිතන්නේ මේ මහ බැංකුවත් අද පිළි අරගෙන තියෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා. කවුරුත් මේ නූතන මුදල් න්‍යාය ගැන කතා කරන්නේවත් නැහැ. ඒක අනිවාර්යයෙන්ම අපි මහ බැංකුවේ ප්‍රතිසංස්කරණයක් කරන්න අවශ්‍යයි ප්‍රතිසංවිධානයක්. ඒ වගේම අපි ලෝකයේ ආර්ථිකයත් එක්ක සම්බන්ධ වෙනවා. මම අර මගේ පළවෙනි මිත්‍යාව බිඳීමේදී මම කිව්වේ ඒකයි මේ ආනයනයි අපනයනයි එකට ගමන් කරන්න. ආනයන වැඩි කරොත් තමයි අපිට ආනයන වලින් තමයි තරංගකාරීත්වය ඇති කරන්නේ. ඒකෙන් තමයි මොකද බොහෝ අපේ දැනට ආනයන කරන භාණ්ඩත් 80%ක්ම ප්‍රාග්ධන භාණ්ඩ සහ අතරමැදි භාණ්ඩ. මේ Apple දොඩම් ආනයනය කරනවා කියලා මම දැක්ක බොහෝ දෙනෙක් මේවා කරන ඒවා විල බොහොම සුළු ප්‍රමාණයක්. අපි ආනයනය කරන පාරිභෝගික භාණ්ඩවලත් වැඩිපුරම ප්‍රමාණයක් තියෙන්නේ ෆාමසූටිකල් වගේ දේවල්. ඉතින් ඒක අනිත් පැත්ත. ඒ වගේම ලෝකාර්ථිකයත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ ඔය ප්‍රතිසංස්කරණ හයත් එක්ක තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ගැන අපි හිතන්න අවශ්‍ය. මොකද නැත්තම් අපි නිකම්ම ණය ප්‍රතිව්‍යුහගත කරොත් හරි IMF එකට ගිහිල්ලා මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කිව්වොත් එහෙම මං හිතන්නේ අපිට මේකෙන් ගොඩේමක් තියෙයි කියලා. ඒ නිසා ඔය ක්‍රමයට තමයි අපි යන්න අවශ්‍ය. මගේ මතයේ හැටියට පූර්ව කොන්දේසිමුකුත් අවශ්‍ය නැහැ. ඕනම පක්ෂයකට මං හිතන්නේ මේ හත අරගෙන කරන්න පුළුවන්. මේකේ සමහර ප්‍රතිසංස්කරණ පහසුවෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් ඒවා මං හිතන්නේ ඉක්මනටම කරන්න අවශ්‍යයි. ඒ වගේම මම අනිත් පැත්තෙන් කියන්න කැමතියි මෙතන ඇවිල්ලා අපි තමයි தත්ත්වය තේරුම් ගන්න ඕන පවතින භූදේශපාලන තත්ත්වයත් එක්ක. අපි ඉන්නේ තරමක් තීරණාත්මක සම්දිස්ථානයක. මොකද ඒක හේතුවක් තමයි ඉන්දියාව දෙපාරක් විතර අපේ මුදල් ඇමතුමාගේ ඒකට හේතු තියෙන්නේ නැති පුද්ගලික කියන්නේ මේ ඔහුගේ කාර්යබහුල ෂෙඩියුල් එක. නමුත් මං හිතන්නේ දැන් අපි සාමාන්‍යයෙන් දරන්නේ අපි පිරිමි ළමයිම ඉන්න නිසා ගෑල් ළමයෙක්ගෙන් අපි කැමතිද කියලා ඇහුවට පස්සේ එයා සාමාන්‍යයෙන් කෙලින්ම කැමති නෑ කියලා කියන්නේ නෑනේ. එක්ක කියනවා ඔයා වෙන හොඳ කෙනෙක්ව බලන්න. එහෙම නැත්නම් ඔයාට හොඳ අනාගතයක් තියෙයි. එහෙම කියලා කියනවානේ. එතකොට දෙපාරක් අපිව හරවලා ඇහුවා කියන්නේ අපි එකෙන් එන සංඥාව තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ සල්ලි දෙන්න පොඩ්ඩක් අදිමදි කරනවා කියන එකනේ. ඒක වක්‍රාකාර තේරුම. ඒ වගේම අපි ඉන්නේ භූදේශපාලනයේ වශයෙන් ඉතාම තීරණාත්මක තැනක. මේ යුක්‍රේනයයි රුසියාවයි අතර ප්‍රශ්නේ යන නිසා අපි දන්නවා බොරතෙල් මිල විශාල වශයෙන් ඉහළ යනවා. ඒ වගේම අපි දන්නවා චීනය සහ තායිවානය අතර ප්‍රශ්නයක් ඇති වෙන්න ඕන්න මෙන්න තිබ්බේ. මේ ප්‍රශ්නේ ඇදිච්ච නිසා යම්කිසි බලපෑමක් ඇති වුණා. චීනයයි තායිවානය අතර ප්‍රශ්නයක් ඇති වුණා නම් ඇති වෙන එකක් නැහැ කියලා මම විශ්වාස කරනවා. වුණා නම් අපි දන්නවා ඇමරිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව කොඩ් එක කියලා හදන් ඉන්නවා. එහෙම වුණා නම් ලොකු අවස්ථාවක් තිබුණා ඉන්දියාවයි චීනයයි අතර මේ අනිත් පැත්තේ බෝඩර් එකේ. ඉන්දියාව සහ චීනය අතර බෝඩර් එකේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ මොකද අර පැත්තේ තායිවානෙත් එක්ක තියෙන ප්‍රශ්නෙට මේ පැත්තේ යම්කිසි ඉන්දියාවෙන් බලපෑමක් ඇති කරන්න. ඉතින් ඒ සන්දර්භය ඇතුළේ තමයි අපි මේක කතා කරන්නේ. ඒ නිසා මේක කල් දාන්න හොඳ දෙයක් නෙවෙයි. හැමෝම අහන දෙයක් තමයි මේ ආර්ථික ප්‍රශ්න වලින් ගොඩෙන්න කොච්චර කල්යයිද කියලා. මගේ නම් අදහස තමයි අපි පටන් ගන්න දවස් ඉඳලා දැන් තාම අපිට ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් නැහැ. අපි පටන් ගන්න දවස් ඉඳලා අඩුම ගානේ අවුරුදු 10ක් 15ක්වත් යනවා මේකෙන් ඔලු උස්ස ගන්න. ඒ නිසා අපි කරන්න ඕනේ ඉක්මනටම මේ ප්‍රතිසංස්කරණ මාලාවට ගිහිල්ලා ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කරන ප්‍රතිසංස්කරණ ක්‍රමයට එන්න. මොකද දැන් මං හිතන්නේ හොඳ එකගතාවයකුත් තියෙනවා. විපක්ෂයේ සමහර යෝජනාත් ආණ්ඩුව කරන්න බලාපොරොත්තු වෙන යෝජනාත් එක්ක සමපාත වෙනවා. ඒ නිසා හැමෝගෙම සහයෝගය කරන් මේක ඉක්මනට කරොත් තමයි එළියට එන්න පුළුවන්. අනිත් පැත්තෙන් ජනතාවට බලාපොරොත්තුවක් දෙන්න අවශ්‍යයි. දැන් කොවිඩ් වෙලාවේ ජනතාව පටිතද කරගත්තේ, යුද්ධ වෙලාවේ ජනතාව පටිතද කරගත්තේ, සුනාමි වෙලාවේ ජනතාව පටිතද කරගත්තේ බලාපොරොත්තුවක් තිබුණා කොහොම හරි මේකෙන් එළියට එයි කියලා. දැන් මේ වෙලාවේ අපි බලාපොරොත්තුවක් දෙන්න බෑ. මෙන්න මේ ප්‍රතිසංස්කරණ ටික කරොත් අපිට එළියට එන්න පුළුවන්. අපිට උදව් කරන්න. ඉතින් ඒ බලාපොරොත්තු අපි දෙන්න ඕනේ. දැන් මේ වෙලාවේ අපිට බලාපොරොත්තු නැහැ සම්පූර්ණ අඳුරු චිත්‍රයක් තියෙන්නේ. මම හිතන්නේ ඒකට අපි බලාපොරොත්තු දෙන්න මේ ප්‍රතිසංස්කරණ හත කරාට පස්සේ මම හිතන්නේ බලාපොරොත්තුවක් කරනවා. මොකද එතකොට තමයි ලෝකයේ අනෙක් රටවලුත් IMF එකත් අපිට උදව් කරන්නේ. මේ වගේම තත්ත්වයක් මම මේක කලිනුත් කියලා තියෙනවා. ඉන්දියාවේ ඇති වුණා 1991 දී. ඒ වෙලාවේදී හිටියේ මන්මෝහන් සිං මහත්මයාව තමයි ඉන්දියාවේ කීර්තිමත්ම අග්‍රාමාත්‍යවරයා එවකට මුදල් අමාත්‍යවරයා විදිහට පත් කරා. ඔහුගේ දකුණු අත විදිහට ගත්තේ මොන්ටෙක්සින් අලුවාලියා කියන ප්ලෑනින් කමිෂන් එකේ සභාපති. එතුමා කිව්වා පැහැදිලිවම මේ ඇඩ්වොකාට් එකත් එක්ක තිබෙන සාකච්ඡාවකදී එතුමා කිව්වා ඔවුන් කොහොමද ප්‍රතිසංස්කරණ කරේ කියලා. ඔහු කිව්වා IMF එකට එතකොට තිබ්බේ ඔවුන්ට රිසර්ව්ස් තිබ්බේ සති 3කට මගේ මතකයේ නිවැරදි නම් ආනයන සඳහා. ඔවුන් කරලා තිබේ IMF කතන්දරයක් නැහැ. ඔවුන් හදාගත්ත ප්‍රතිසංස්කරණ මාලාවක්. ඒ ප්‍රතිසංස්කරණ මාලාව අරන් IMF එකට ගිහිල්ලා කිව්වා අපි මේ විශාල ප්‍රතිසංස්කරණ කරන්න බලාපොරොත්තු වෙනවා. මේකට අපිට සහයෝගය දෙන්න. එතකොට ඔවුන් එකේ 4ක් හරි 5ක් හරි 7ක් හරි ඉදිරිපත් කරා මේ 7 කරොත් අපි ඔයගොල්ලන්ට සල්ලි ටිකක් දෙන්නම් කියලා. IMF එකත් එක්ක ගියපු නිසා අන්න විශාල බැකින් එකක් හම්බුණා ඉස්සරහට යන්න. ඉතින් ඒකේ ප්‍රතිවිපාක ඒකේ ප්‍රතිඵල තමයි අදත් ඉන්දියාව දකින්නේ. මේ කොවිඩ් අර්බුදයේ මැද්දේ මගේ මතකයේ විදිහට 400 ගානට තිබ්බ සංචිත ඔවුන්ගේ බිලියන 640 වෙලා තියෙනවා. එක්ස්පෝර්ට් මං හිතන්නේ 20%කින් වැඩි වෙලා තියෙනවා. ඔවුන්ගේ ආර්ථිකය 8කින් 9කින් වර්ධනය වෙනවා.
මතක තියාගන්න ඕන කිසිම ආණ්ඩුවකට 2.3% ආර්ථික වර්ධනය තියාගෙන යන්න බෑ. මොකද ජනතාව කැමති නැහැ. යහපාලන ආණ්ඩුව ගත්ත 2.2%යි මිනිස්සු කැමති වෙන්නේ නැහැ. මොකද හොඳ ආර්ථික 8%ක 9%ක ආර්ථික වර්ධනයක් තිබ්බොත් තමයි පල්ලෙහාම ඉන්න දුප්පත් මිනිස්සුන්ට ආදායමේ වෙනසක් දැනෙන්නේ. නැත්නම් අර 2.2% ආර්ථික වර්ධනය යන්නේ ඇති හැකි කට්ටියට විතරයි. ඒ නිසා 8%ක 9%ක ආර්ථික වර්ධනයකින් අපි අවුරුදු 7ක් ගියොත් තමයි අපිට මේ ප්‍රශ්نين ගොඩ එන්න පුළුවන්. ඒ නිසා මගේ අදහස නම් එකතු වුණා නැත ප්‍රතිසංස්කරණ 7ක් තියෙනවා. ඒ 7 කරන්නම අවශ්‍යයි. ඊට අමතරව තව ඒකත් එක්ක සහසම්බන්ධ වෙන සාධක තියෙන්න පුළුවන්. නමුත් ඒ 7 කරොත් විතරයි අපිට මේ ප්‍රශ්نين ගොඩ එන්න පුළුවන්. අපි බලාපොරොත්තුවක් දෙන්න ඕනේ. එතෙක් ඉඳන් අපි මේ ප්‍රශ්නෙට විසඳ ගන්න යන්න ඕන. අපි ප්‍රශ්නේ විසඳන්න පටන් ගන්න දවසේ ඉඳලා අවුරුදු 10ක් හෝ 15කින් තමයි අපිට මේ ප්‍රශ්نين ගොඩ එන්න පුළුවන්. ඒ විදිහට ධනාත්මකව බැලුවොත් තමයි මම හිතන්නේ අපිට මේකෙන් ගැලවීමක් තියෙන්නේ. හොඳයි රසික මහත්මයා මේ ධනරාජ් මහත්මයා කතා කරගෙන ආපු කාරණා සම්බන්ධයෙන් පොඩ්ඩක් පරිබාහිරව කතා කරන්න කැමතියි. දැන් මේ ඔබ දෙපළම කතා කරන්නේ මේ රාජ්‍ය ආයතන පිළිබඳව කතා බහ කරන්නේ. දැන් මේ රටක ප්‍රධානතම ආයතනය බවට පත් වෙන්නේ ආණ්ඩුව. එතකොට ආණ්ඩුව පත් කරන්නේ කවුද? රටේ ජනතාව. ජනතාව සහ ජන බලය ජනතාවගෙන් ලැබෙන්නා වූ. එතකොට රටේ ජනතාවට පුරවැසියට තියෙන යම්කිසි වගකීමක් මේ කරුණු කාරණාවලදී අපිට ආණ්ඩුවකට ඇඟිලි දික් කරන්න විතරක් බෑ. පාලකයන්ට ඇඟිලි දික් කරන්න විතරක් බෑ. එහෙම වෙනකොට අපේ පැත්තට ඇඟිලි 4ක් විතර හැරෙනවා පුරවැසියන් විදිහට. ඉතින් මොකද ආණ්ඩුව පත් කරගන්නේ අපි? ඒ ප්‍රතිපත්ති සම්පාදනය කරන්න නීති සම්පාදනය කරන්න අවශ්‍ය කරන පුද්ගලයන් පත් කරගන්නේ අපි. ඔවුන්ගේ ප්‍රතිපත්ති බලලා තමයි අපි ඡන්දෙ දෙන්න ඕනේ. නමුත් කොතනම වැරදිලා තියෙනවා. ඔතන තියෙන මූලික ප්‍රශ්නයක් තමයි දැන් මේ අපි ආඩම්බරෙන් කතා කරන සර්වජන ඡන්ද බලය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වගේ සේරම දේවල් සාර්ථක වෙන්නේ ලෝකේ ඕනෑම රටක දේශපාලන වශයෙන් සබුද්ධික ජනතාවක් ඒවා පාවිච්චි කරොත් විතරයි. දේශපාලන වශයෙන් සබුද්ධික නැති මිනිස්සු සර්වජන ඡන්ද බලය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පාවිච්චි කරනවා කියන්නේ වඳුරට දැලි පිහි අහුණා වගේ මොනවා කැපෙයිද දන්නේ නැහැ. එතකොට අපේ රටේ තියෙන මූලිකම ගැටලුවක් තමයි මේ රටේ මිනිස්සු දේශපාලන වශයෙන් සබුද්ධික ජනතාවක් නෙවෙයි. අපි බොරුවට නිකන් කියනවා ජනතාව බුද්ධිමත්, ජනතාව හරි හොඳයි, ජනතාවට ඇත්ත තේරෙන්නේ නැහැ. ජනතාව තමයි ජනතාව මේකේ ප්‍රධාන ජනතාවත් මේ අර්බුදයේ ප්‍රධාන පාර්ශවකාරී. මොකද ජනතාව අතරින් තමයි මේ නියෝජිතයන් තෝරලා යවන්නේ. ඒතකොට ජනතාව තෝරලා පත් කරලා තියෙන නියෝජිතයන් මොන වගේද? පාර්ලිමේන්තුවේ ඔබ බැලුවොත් ඉදිරි පෙළ ඉන්න ආසන වල ඉන්න මිනිස්සුන්ගේ මූණු දිහා දැක්කම ඔබට ආඩම්බරයක් දැති වෙන්නේ ලැජ්ජාවක්ද? ඔබට ආඩම්බරයක්ද ලැජ්ජාවක්ද දැති වෙන්නේ? පුරවැසියෙක් විදියට රටේ. මං අහන්නේ මේක බලන මිනිස්සුන්ගේ පාර්ලිමේන්තුවේ මේ විකාශයක් සජීව විකාශය පෙන්වන්නට බලන්නේ කතා කරන විදිය දැක්කම, ඒ අයගේ හැසිරීම දැක්කම, ඒ අය ඉදිරිපත් කරන තර්ක දැක්කම, ඒ අය කියන කතා ඇහුවම ඔබට ඇති වෙන්නේ ආඩම්බරයක්ද එහෙම නැත්නම් ලැජ්ජාවක්ද? එතකොට මේ ලැජ්ජාවක් ගෙනෙන පුරවැසියෝ මේ වගේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු කවුද පත් කරලා යවුවේ? අපිම පත් කරලා යවලා ලංකාවේ මිනිස්සු කෝටි 7-800ක් වියදම් කරනවා ලංකාවේ ඡන්දයක් තියන්න. හරි ඔය කෝටි 7-800ට වියදම් කරන්නේ මිනිස්සු අපේම බදුසල් වලින් තමයි ඔය කෝටි 7-800 යන්නේ. ඒ කෝටි 7-800 මේ වියදම් කරලා තියෙන ඡන්දෙදී මිනිස්සු තෝරලා පත් කරගන්නවා. සාමාන්‍යයෙන් ගෙදරක කුලී වැඩක් කරන්නවත් ගන්න සුදුසු නැති මිනිස්සු ටිකක් තෝරලා ඒ මිනිස්සුන්ට දෙනවා රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්න, නීති සම්පාදනය කරන්න. ඉතින් රටකට මෙහෙම නොවේ තියෙයිද? මේ රට මේ විදිහට හරි ඉතුරුලා තියෙන එක ගැන අපි වෙලාවකට පුදුම වෙන්න ඕනේ. දැන් මිලින්ද ජනවරම ගැන කතා කළා. ඒක මිලින්දගේ මතය. නමුත් ජනවරම මේ හදන්න මේ ආණ්ඩුවට තියෙන ජනවරම හදන්න විශාල කාර්යභාරයක් ඉෂ්ට කරපු කට්ටියනේ විමල් වීරවංශ මහත්තයා, උදේ ගම්මන්පිල මහත්තයා, වාසුදේව නානායක්කාර මහත්තයා. මම ඒවට උත්තර දෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ මාධ්‍ය සාකච්ඡාව කාපහුව මේකේ ප්ලේ කරලා බලන්න ජනවරම කොහොමද ඉටු කරලා තියෙන්නේ කියලා. ඒගොල්ලෝ තාම ආණ්ඩු පක්ෂයේ ඉන්න අයනේ. තාම ආණ්ඩු පක්ෂයේ වාඩි වෙන අයනේ. වාසුදේව නානායක්කාර මහත්තයා තාම කැබිනට් ඇමතිවරයෙක්නේ. ඒ කටයුතු වලින් ඉවත් වෙනවා කියලා කිව්වට ඒ අයමනේ මේ කියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාම ආණ්ඩුවේ ඉන්නවනේ. ඒගොල්ලෝම මේ ජනවරම ගැන කියන්නේ. ඒකෝට ඒගොල්ලෝ කියනේව දාන්නකො ඔබට ඕන නම් පැය භාගයකට මේ වැඩසටහනට අසන්නන්ට දුරකථන ඇමතුම් දෙන්න අවස්ථාව ලබා දෙන්න. මිනිස්සුම කිය ජනවරම කොහොමද ඉටු කරලා තියෙන්නේ කියලා. ඒක ඕවා නිකන් සුරංගන කතා. ජනවරම සහ ඒ ආණ්ඩුව ගැන තියෙන ජනතා විශ්වාසය බිඳිලා ඉවරයි. ඒ වගේම විපක්ෂය මේ වෙලාවේ ප්‍රමාණවත් දේශපාලන වැඩපිළිවෙල ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ප්‍රමාණවත් විදිහට ඒ ප්‍රගතිශීලී ස්ථාවරයක් ඉදිරිපත් කළා නැහැ. ඒක අපි පිළිගන්න ඕනේ. ඒක තමයි සත්‍ය. එතකොට මේ වෙලාවේ හරි දැන් අපි දැනට ප්‍රමාද වෙලා වැඩි. දැන් අද IMF එකට ගියත් අද රෑ IMF එකත් එක්ක කතා කළත් IMF එකේ ප්‍රතිඵලයක් ලැබෙන මොකක් කර සහනයක් ලැබෙන කොච්චර කාලයක් යනවද? අඩුම ගානේ මාස 3-4 කාලයක් යනෝනේ අඩුම ගානේ.
දරණාත් මන් දන්නේ මම වැරද්ද කියන අඩුම ගානේ මාස 3කට වඩා යනවා මේක සාකච්ඡා කරලා සැලසුමක් ඉදිරිපත් කරලා මේකෙන් ප්‍රතිඵලයක් එන්නේ. මාස 3ක් මේ විදිහට රට කොහොමද යන්නේ? දැන් මේ පස්වෙනි දැන් පස්සේ කරන්ට් කපන්නේ නැහැ කිව්වා. අදත් කරන්ට් කැපුවා. පැය 7:00මාර. එතකොට මේ විදිහට මිනිසුන්ට විශ්වාසයක් හැදෙනවද? මිනිසුන්ට ජනවරමක් තියා මේ රටේ කිසිම දෙයක් ගැන විශ්වාසයක් හැදෙනවද? ඒක තමයි තියෙන ගැටලුව. දැන් ඉන්දියාවේ ඇයි මේ ඩොලර් බිලියනයක් දෙන්නේ නැතුව මගහරින්නේ? දරණාත් එක්ක පැහැදිලි කරලා ඒකට දැන් අද ඒකට අදාළ විස්තර සන්ඩේ ටයිම්ස් පත්තරේ ඊයේ පළ කරලා තියෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා ඉන්දියාව කියලා තියෙනවා මේ ආණ්ඩුවට ඒ තානාපති අංශහරහා සැලැස්මක් ඉදිරිපත් කරන්න කියලා. එතකොට මේ සැලැස්මක් ඉදිරිපත් කළ නැති හින්දා තමයි ඉන්දියාව ඒ ඩොලර් බිලියනය දෙන්නේ නැත්තේ. ඒක නිසා තමයි ඉන්දියාව මගහරින්නේ. ඒක ඊයේ මාධ්‍යවල වාර්තා කරලා තිබ්බා. සැලැස්මක් ඉදිරිපත් කළ නැත්තේ සැලැස්මක් නැති හින්දා. සැලැස්මක් නැති හින්දා ඉදිරිපත් කළේ නැහැ. සැලැස්මක් තියෙනවා නම් ඉදිරිපත් කරනවා. එහෙනම් ඉන්දියාව උදව් කරනවා. එතකොට මේ තියෙන ගැටලුවට මූලික හේතුව තමයි සැලැස්මක් නැතිකම. එතකොට එක පැත්තකින් මේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. රටේ විශාල සමාජ අර්බුදයක් ගොඩනගෙනවා. දේශපාලන ව්‍යාකූලත්වයක් ගොඩනගෙනවා. ආණ්ඩු පක්ෂය තුලින්ම ඒ වගේම සැලැස්මක් නැති ආණ්ඩුවක් මේ ලව රට පාලනය කරනවා. එතකොට මේ සමස්තය කොච්චර දරුණු තත්ත්වයක්ද කියලා තේරුම් ගන්න ඕනේ මිනිස්සු. රටේ මිනිස්සු. එතකොට මේ IMF එකට යන වැඩේ සහ මේ අදාළ මේ අර්බුදයට සූදානම් වෙන්න තිබ්බේ කවද්ද? මේ අර්බුදයට සූදානම් වෙන්න තිබ්බේ අදද? මේ අර්බුදය එනවයි කියලා දන්නේ අදද? ගිය සුමානේද දන්නේ? ගිය අවුරුද්දේ ඉඳන් මේ රටේ ආර්ථික විශ්ලේෂකයෝ ආර්ථික විශේෂඥයෝ මම හිතන්නේ ධනලාත්ලාගේ ආයතනයේ සහ වෙනත් බොහෝ ආයතන දිගින් දිගටම මේ කාරණේ පැහැදිලි කළා. දිගින් දිගටම මේවා කිව්වා මේවා අන්තර්ජාලයේ තියෙන මිනිස්සුන්ටම බලන්න පුළුවන්. නමුත් මේ රටේ මිනිස්සු ප්‍රමාණවත් විදිහට ආණ්ඩුවට පීඩනයක් එල්ල කළේ නැහැ මේවා ක්‍රියාත්මක කරන්න කියලා. මේ රටේ මිනිස්සු ආණ්ඩුව දෙන හැම සුරංගන කතාවක්ම ආණ්ඩුව දෙන හැම ගුලියක්ම කනවා. කාලා ඔහි බලන් ඉන්නවා. එතකොට ප්‍රමාණවත් පරිදි. ඒකට මේ දැන් තමයි මිනිස්සුන්ට මේකේ මේ පීඩනය දැනෙන්නේ. දැන් තමයි මිනිස්සු මේකට මේ පාරට බහින්න ඕනේ අර මේ කියලා දඟලන්නේ. නමුත් මේ මං කියන්නේ දැන් ඕකට දඟලලා වැඩක් නැහැ. දැන් දඟලුවා කියලා කරන්න දෙයක්වත් නැහැ. ওই විදිහට දඟලන්න තිබ්බේ මේ අර්බුදයේ මූලාරම්භයේදී ආර්ථික විශේෂඥයෝ කියපු කතන්දර අහලා, කියපු පැහැදිලි කිරීම අහලා. එතකොට ඒ වෙලාවේ ආණ්ඩුව කියන ඕනෑම සුරංගනා කතාවක් මිනිස්සු අහගෙන ඉන්නවා. දැන් පෙට්‍රල් ටික නැති වුණාට පස්සේ, ඩීසල් ටික නැති වුණාට පස්සේ, විදුලි බලය කපන්න ගත්තට පස්සේ, ගෑස් පොලිමේ ඉන්න වුණාට පස්සේ, අත්‍යවශ්‍ය දේවල් ගෙන්නන්න සල්ලි ඩොලර් හිඟ වුණාට පස්සේ දැන් මේ කෑ ගහලා වැඩක් නැහැ. එතකොට ඒ නිසා මම කියන්නේ මේ රටකට මම දකින්න මේක එක සුබවාදී දෙයක් තමයි මේ අර්බුදයක් තියෙන වෙලාවක තමයි රටකට නායකත්වයක් අවශ්‍ය වෙන්නේ ඇත්තටම. මේ හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙනකොට නායකත්වයක් ඕනේ නැහැ. ඔය යනවා රට ඉස්සරහට. අර්බුදයක් තියෙන වෙලාවක තමයි ලෝකේ නායකයන් නිර්මාණය වෙන්නේ. එතකොට මේ නායකත්ව මෙටීරියල් එක අපේ රටේ දේශපාලනඥයන්ට තියෙනවද? එහෙම තියෙනවා නම් රටේ ජනාධිපතිවරයාට ඒ නායකත්ව මෙටීරියල් එක තියෙනවා නම් දැන් ජනාධිපතිවරයාට පුළුවන් මේ වෙලාවේ ඉදිරියට ඇවිල්ලා තීරණාත්මක භූමිකාවක් නිරූපණය කරන්න. තමන් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් කියලා පෙන්වන්න. තමන් අර දේශපාලනය සඳහා කරන්නේ බල සූදුව කරන්නේ නැහැ කියලා පෙන්වන්න. එහෙම කරන්න පුළුවන් නම් ජනාධිපතිවරයාට මෙන්න අවස්ථාව. නමුත් ඒක සිද්ධ වෙනවද? එහෙම නැත්නම් ජනාධිපතිතුමා යන්නේ ආපස්සටද? ඒක රටේ මිනිස්සු හිතන්න ඕනේ මේ වෙලාවේ දේශපාලනයේ සිද්ධ වෙන දේවල් බොහොම සැලකිල්ලෙන් විශ්ලේෂණය කරලා. මම කියන්නේ මේ වෙලාවෙත් කරන්න පුළුවන් එකම දේ තමයි මේ රටේ දේශපාලන නායකයෝ තමන්ගේ නායකත්ව මෙටීරියල් එක පෙන්නලා මේ අර්බුදයට විධිමත් වැඩපිළිවෙලක් යෝජනා කරන්න ඕනේ. මිලින්ද මහත්මයා දැන් ඔබේ පාර්ශවයේ අරගෙන බලුවාම ඔබ සඳහන් කරා මේ අපිට එකතු වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ අනන්‍යතාවය තියාගෙන අපිට පුළුවන් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න කියන කාරණේ. හැබැයි දැන් රසික මහත්මයා සඳහන් කරා වගේම ඔව් හරි අපිට පුළුවන් අනන්‍යතාවයක් තියාගෙන එකතු වෙන්න අවශ්‍ය නැහැ. ජාතික ආණ්ඩුව ඕනේ නැහැ, සංධාන ඕනේ නැහැ, සභාක ආණ්ඩුව ඕනේ නැහැ. අපිට මේ ප්‍රශ්නේ විසඳගන්න. හැබැයි වැඩපිළිවෙලක් වුණා. වැඩපිළිවෙලකුත් නැහැනේ. මේ ආණ්ඩුව තරම් නූතන ඉතිහාසයේ දේශපාලන වැඩපිළිවෙලක් උදෙසා මහන්සි වුණු දේශපාලන සංවිධානයක් නැති තරම්. අපි විපක්ෂයේදී ගම සමග පිළිසඳර කියලා මේ රටේ ගම් 10000ක ඇවිදලා පුංචි සමිති සම්මේලන තියලා මහා දැවැන්ත වැඩසටහනක් වැඩපිළිවෙලක් හැදුවා. ඒ වැඩපිළිවෙල තමයි අද අයවැයෙන් වැඩ ලක්ෂයක් කියලා ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයා බවට පත් වෙනවා කියලා ඉල්ලපු වෙලාවේ එතුමා මේ රටේ ව්‍යාපාරිකයෝ, විද්වතුන්, වෘත්තීයවේදීන් එකතු කරලා ඒගොල්ලන්ව කණ්ඩායම් ගොඩකට බෙදලා එයාලට බාර දුන්නා ඒ ශාස්ත්‍රයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න කියලා. එතකොට ජනාධිපතිවරණයට මාස 6කට විතර කලින් ඒ සියලුම දෙනා ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල ඉදිරිපත් කරා. ඒ වැඩපිළිවෙල ඉදිරිපත් කරාට පස්සේ
ඔහු ඉල්ලා සිටියා මට බොරුවට වැඩපිළිවෙලක් අරන් මිනිස්සු ළඟට යන්න බෑ. මට දෙන්න ක්‍රියාත්මක සැලැස්මක් කියලා. අන්න ඒ වෙලාවේ මේ ගම් සමග පිළිසඳර කරපු දේශපාලන කණ්ඩායමත් වෘත්තීයවේදීන් සහ ඇකඩමියාව විද්වතුන් එකතු වෙලා හදපු විද්වත් වැඩපිළිවෙලත් එකට එකතු කරලා සෞභාග්‍ය දැක්ම නමින් ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරා. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මෙතෙක් හිටපු අනෙක් බොහෝ ජනාධිපතිවරුන්ගේ වෙනස් සොයමින් ඔහු ඒ වැඩපිළිවෙල පාර්ලිමේන්තුවේදී සභාගත කරලා මේක නැෂනල් ඩිවලොප්මන්ට් ෆ්‍රේම්වර්ක් එක පොලිසි ෆ්‍රේම්වර්ක් එක රටේ සංවර්ධන වැඩපිළිවෙල බවට පාර්ලිමේන්තුවේදී සනාථ කරලා මේක තමයි අපි ක්‍රියාත්මක කරන්න කිව්වා. එතකොට අපි මේ වෙනකොට බජට් දෙකක් ඉදිරිපත් කරලා තිබෙනවා අවසන් වරට බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාත් ඇතුළුව ඒ හැම බජට් එකක්ම හැම ඉලක්කමක්ම හැම වාක්‍යයක්ම අපි ආපහු රිෆර් කරනවා. ආපහු යනවා අපේ වැඩපිළිවෙලට. වැඩපිළිවෙලෙන් පිට කිසිම දෙයක් නැහැ. දැන් අලුත් තත්ත්වයක් තිබෙනවා සුවිශේෂ තත්ත්වයක්. ඒ තමයි මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන අවස්ථාවේ නොතිබුණු සමාජාර්ථික තත්ත්වයක් අද නිර්මාණය වෙලා තිබෙනවා. ඒ සමාජාර්ථික තත්ත්වයට අලුත් වැඩපිළිවෙලකුත් අවශ්‍ය වෙනවා දැන්. ඔන්න ඕකයි මතක තියාගන්න ඕන. වැඩපිළිවෙලක් තිබ්බා. ඒ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරමින් යනවා. ඒ වැඩපිළිවෙලෙන් පාරෙන් එළියට පනින්නේ දැන් අලුත් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ තත්ත්වයට අලුත් වැඩපිළිවෙලක් ඕනේ. දැන් මම කියන්නම් මේ රටේ වගකිව යුතු රාජ්‍ය ආයතනයක ඉහළ නිලතලයක් දරන නිලධාරියෙක් විදිහට මේක ජාතික නාලිකාවක් හින්දා ඒ ජාතික නාලිකාවට කියන්න ඕනේ ඉන්දියාවට ක්‍රෙඩිට් ලයින් එක අපි සාකච්ඡා කරද්දී වැඩපිළිවෙල ඉදිරිපත් කරලා ගොඩක් කල්. ඒ ඉදිරිපත් කරපු වැඩපිළිවෙලට තමයි 2 බිලියන් ක්‍රෙඩිට් ලයින් එකක් අපිට අනුමත වුණේ. ඒ 2 බිලියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් දැන් 1 බිලියන් අපිට ගිහිල්ලා අස්සම් කරන්න තියෙනවා. එහෙදී අපි දෙන්නෙක් එක්ක තමයි අපි ගනුදෙනු කරන්නේ. එක්කෙනෙක් ජයශංකර් මහත්තයා අනිත් එක්කෙනා ප්‍රවාහන ඇමතුමා. ප්‍රවාහන ඇමතුමා මේ වෙලාවේ බිසි මොකටද? එතුමා යුක්‍රේනටත් ගියා. මේ යුක්‍රේන රුසියානු ප්‍රශ්නේ ඉන්දියාව පැත්තෙන් නියෝජනය කරමින් ඉන්නේ එතුමා. ජයශංකර් මහත්තයත් ඒ වැඩේට බිසි. ඒ හින්දා තමයි අපිට බැරි වුණේ ගිය සතියේ මුදල් ඇමතුමාට යන්න මේ වැඩේට. ඒ වගේම අපි ඉදිරිපත් කරලා තියෙන වැඩපිළිවෙලට කමෙන්ට් අහලා ඒ සම්බන්ධයෙන් තව අදහස් දක්වන්න කියලා ඉන්දියාව අපිට යෝජනා කරලා තියෙනවා. එහෙම තමයි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරපුවාම අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරපුවාම ඉන්දියාවත් ඇමරිකාවත් ඒකට නගින්න ඕනේ නැහැ. අපෙන් නැවත වරක් ඒක කමෙන්ට්ස් අහනවා අදහස් විමසනවා. අද තියෙන එතන මේ වැඩපිළිවෙල. එක ඉන්දියාව සම්බන්ධයෙන්. දෙවෙනි එක අපිට අනිත් ආධාර දෙන ප්‍රධාන සංවිධාන තුනක් තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, IMF එක. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා මේ 10 වෙනිදා ලංකාවට එනවා. සභාපතිවරයා මේ 10 වෙනිදා ලංකාවට එනවා. ඒ එන්නේ අපි මේ ඉදිරි අවුරුද්ද වෙනුවෙන් ඉතාම ඉන් ඩීටේල් වැඩසටහනක් ආසියානු සංවර්ධන බැංකුවට ඉදිරිපත් කරා. ඒ වැඩසටහන පිළිබඳව තිබෙන සතුට නිසාත් එය වැඩිදුරට සාකච්ඡා කිරීම සම්බන්ධව එම ආයතනයේ සභාපතිවරයා ලංකාවට එනවා 10 වෙනිදා. ඔබතුමා හිතනවාද කිසිම වැඩපිළිවෙලක් නැති කිසිම සැලැස්මක් නැති තැනකට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිතුමා එනවා කියලා? ඒක තමයි එක. දෙවෙනි එක ලෝක බැංකුව. ලෝක බැංකුවේ ආසියානු කලාපය සම්බන්ධ උපසභාපතිවරයා මීට මාස දෙකකට කලින් ලංකාවට ආව වැඩපිළිවෙල අවසන් කරන්න සාකච්ඡා කරන්න. ඒ වැඩපිළිවෙල දැන් ලෝක බැංකුව අනුමත කරලා ඉවරයි. මේ අවුරුද්ද අපි ක්‍රියාත්මක කරන්නේ වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙලේ ඉදිරි කටයුතු සාකච්ඡා කරන්න මේ රටේ ජ්‍යෙෂ්ඨතම නිලධාරී කණ්ඩායමක් ඒක රිවිව් කරලා ඉතුරු වැඩ කටයුතු ටික ෆයිනලයිස් කරගන්න ලෝක බැංකුවට යනවා අප්‍රේල් මාසේ. ඒ දෙවෙනි එක. තුන්වෙනි එක IMF එක. IMF එකේ ජ්‍යෙෂ්ඨතම කණ්ඩායමක් මීට සති කිහිපයකට කලින් ලංකාවට ඇවිල්ලා හැම පාර්ශවයක්ම හම්බෙලා ලංකාව ගැන වාර්තාවක් ඉදිරිපත් කරා. ඒකට කියන්නේ ආටිකල් 4 වාර්තාව කියලා. අන්නේ ආටිකල් 4 වාර්තාව දැන් ගිහිල්ලා IMF එකේ වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන කියවන්න පුළුවන්. ඒ වාර්තාව ඒගොල්ලෝ කරුණු 13ක් කියලා තියෙනවා. ටැක්ස් වැඩි කරන්න කියලා තියෙනවා. විදුලි මුල වැඩි කරන්න කියලා තියෙනවා. රුපියල පාවෙන්න දෙන්න කියලා තියෙනවා. තව ඔය ධනනාත්ල වගේ අය කියන ඊටම ප්‍රෝග්‍රෙසිව් මොනවද අපි වැඩි කියන්නේ රිෆෝම්ස් වෙනස්කම් කරන්න කියලා තියෙනවා 13ක්. ඒ 13 අද කැබිනට් උඩ ඉදිරිපත් කරා මුදල් ඇමතුමා. අද ඒ පිළිබඳ ඉන් ඩීටේල් වැඩසටහනක් අපි හදලා ඉවරයි. ඒ ගැන සාකච්ඡා කරන්න IMF එකේ ඉහළම නිලධාරීන් ලබන 18 වෙනිදා ලංකාවට එනවා.
ඔබ හිතනවද මේ කිසි වැඩසටහනක් අනික මේ හරි නිග්‍රහයක් දේශපාලකයන්ට කිව්වට කමක් නැහැ වැඩසටහනක් නැහැ වැඩපිළිවෙලක් නැහැ කියලා. කමක් නැහැ. දේශපාලනේ එහෙම තමයි. දේශපාලනේ ගහ ගන්න පුළුවන් ඔයාලට වැඩපිළිවෙල නැහැ බොරු කියන්නේ කියලා. මේ රටේ තියෙනවා මහා දැවැන්ත රාජ්‍ය පරිපාලන සේවයක්. ගණකාධිකරණ සේවයක්. විදේශ කටයුතු සේවයක්. ඒ නිලධාරීන් හැමදාම අපි කවුරු බලයට ආවත් ගියත් ඒගොල්ලෝ මේ වැඩපිළිවෙල හදමින් ක්‍රියාත්මක කරමින් ෆලෝ අප් කරමින් ඉන්නවා. මම මුදල් අමාත්‍යාංශයත් එක්ක වැඩ කරනද මට තේරෙනවා කොහොමද මුදල් අමාත්‍යාංශයේ ඉන්න ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උදේ දවල් රෑ මේ වැඩපිළිවෙලත් එක්ක වැඩ කරන්න කියලා. එතන ඉන්න උදේට ඇවිල්ලා මේ සින්දු කිය ඉඳ යන අය නෙමෙයි. ඒ හැමෝම වෘත්තියක් විදිහට මේ වැඩපිළිවෙලත් එක්ක වැඩ කරන නිසා මේ බොරු විකාර වලට අහුවෙන්න නෙමෙයි. තම නැන පමණින් විමසා බලලා මේ තීරණය ගන්න කියලා මම අපේ මහ ජනතාවගෙන් තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි ඔබට අවශ්‍ය නම් අදහසක් එකතු කරන්න පුළුවන් කතා බහ කරන අවස්ථාවක්. විරාමයට යන්න කලින් යමක් තියෙනවා. ඔව් මෙහෙමයි ඉතින් කතන්දර නම් එමටයි. නමුත් අවසානයේ ප්‍රතිඵල තියෙන්න එපයි. මොකද්ද ප්‍රතිඵලය? දැන් අවසානයේ මහ පොළොවට බැස්සාමනේ ප්‍රතිඵලය තියෙන්නේ. IMF එකෙන් එනවාද, ආසියානු සංවර්ධන බැංකුවෙන් එනවාද, ලෝක බැංකුවෙන් එනවාද, ඉන්දියාවට වැපෙලා දීලා තියෙනවාද? ඒක නෙමෙයි අවසානයේ ප්‍රතිඵලය. ඉන්දියාවෙන් බලාපොරොත්තු වෙච්ච කාලේ ඒක සිද්ධ වෙලා නැහැ. එතකොට මේවට මම කියන්නේ මෙහෙමයි. ඔතන මේ අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවෙන් නෙමෙයි වැඩපිළිවෙලක් නැත්තම් ලංකාවට එනවත් මහ පොළොවේ අර ඉංග්‍රීසියෙන් කියනවා did you bring the ship in? Doesn't matter how many storms you encountered in the sea. අවසානයේ උත්තරය තමයි වරායට නැවගෙනවද. වරායට නැවගෙන ආවේ නැත්තම් මුහුදේ තිබ්බ කුණාටු ගැන කතා කරලා වැඩක් නැහැ. එතකොට වරායට නැව ඇවිල්ලා නැහැ. ඒක තමයි ඇත්ත. එක තෙල් නැවක් වැවට පස්සේ ආයේ කවද තෙල් නැවක් එන්නේ කියලා ලංකාවේ මිනිස්සු දන්නේ නැහැ. රටේ මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. ආණ්ඩුව කියන කිසි දෙයක් ගැන කිසිම දෙයක් ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. අද කියන එක නෙමෙයි හෙට කියන්නේ. විදුලි දැන් මේ හොඳටම මේ අද ගිය සුමානය මතක නැත්නම් අද උදාහරණයක් ගත්තොත් පහුගිය සුමානය අන්තිමට කියනවා 5 වෙනිදාන් පස්සේ විදුලිය කපන්නේ නැහැ කියලා. අද ගිහිල්ලා විදුලිය කපනවා. ඉතින් එහෙම රටක මිනිස්සුන්ට විශ්වාසය තියෙනවද? ඉතින් ඒකයි මම කියන්නේ කතන්දර නෙමෙයි අවසානයේ නැව ගෙනල්ලා වරායට පෙන්වන්නේ. එදාට ඔය කතන්දර අවශ්‍ය නැහැ මිනිස්සු දැනගන්නේ මොකද්ද වෙන්නේ කියලා. මම තව පොඩි කෑල්ලක් එකතු කරන්නම් අපිට දිගින් දිගටම අමතක වෙන ඒ තමයි අපේ රට එදිනෙදා පවත්වාගෙන යෑම සිද්ධ වෙච්ච විදිහක් තිබෙනවා. ඒකට ඩොලර් බිලියන 5ක 6ක ආදායමක් එනවා ටුවරිසම් එකේ. තව ඩොලර් බිලියන 5ක 6ක ආදායමක් එනවා මේ පිටරට ඉන්න මිනිස්සු මහන්සි වෙලා එවන සල්ලි වලින්. ඊළඟට අපි ගන්න ණය ආධාර දැන් ඔය ආධාරෙම කියන දේවල් නැති වෙලාම ගිහිලා තියෙනවා. මොකද අපි දියුණු වේ ටිකක් උඩට ආපු රටකින්ද ඔය මේ ධනනාත් මේක හරියට පැහැදිලි කරා ඉස්සර වගේ කවුරුත් නිකන් දෙන්නේ නැහැ කිසි දෙයක්. ඊළඟට ආයෝජන. එතකොට ආයෝජන කරද්දිත් අපි ටිකක් දැන් ටිකක් ගණන් රටක් ධනනාත් කියයි. ඒ කියන්නේ බංගලාදේශයට වියට්නාමයට ගිහිල්ලා ආයෝජනයක් කරන එක ලාභයි සමහරුන්ට අපි වගේ රටක ඇවිල්ලා ආයෝජනයක් කරනවට වඩා. දැන් මේ තමයි ට්‍රුත් එක සත්‍ය තේරුම් ගන්න ඕනේ. එතකොට ඔය සේරම අස්සේ තමයි මේ මහා කොවිඩ් වියවුල එන්නේ. දෙවැනි එක ඔබ දන්නවා මේ අවුරුද්දේ ඇයි 6.9 බිලියන් ණයක් ගෙවන්න තියෙන්නේ? ඇයි 6.9 බිලියන් ණයක් ගෙවන්න තියෙන්නේ? අවුරුදු 20ක් 30ක් තිස්සේ අපි ගත්ත ණය අඩු මුදලට ලැබිච්ච ආධාර ඒව දැන් අවුරුදු 20ක් 30ක් තිස්සේ එකතු වෙලායි ගෙවන්න වෙලා තියෙන්නේ. දැන් මම මේ අවුරුද්දේ ගෙවන එක ණයක තොරතුරු මම බලපුවාම අර ගණනාත් හම්බෙන්නේ අවුරුදු 20ක විතර සහන කාලෙකින් පස්සේ ගෙවන්න. දැන් අර ඉන්ටර්වල් එක ඉවරයි. අපා ඉන්ටර්වල් එක ඉවරයි. බෙල්ලෙක් ගහලා තියෙන්නේ. දැන් තමයි ගෙවන වෙලාව. ඉතින් ඒක අපි බාර ගන්න ඕනේ මේ වෙලාව. අපි වැඩේ කරන්න තියෙනවා අපිට. ඒ අභියෝගයට අපිට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට අපි අවුරුදු ගාණක් තිස්සේ විසඳපු නැති ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒකට මේ සමස්ත අපේ උඩ මුළු પરම්පරාවම වග කියන්න ඕනේ. ඒ ප්‍රශ්න තමයි මේ රටේ බලශක්ති අර්බුදය. මේ රටේ මහින්ද මහත්තයා ගල්ලංගුරු බලාගාරය හැදුවට පස්සේ වෙන කිසිම දෙයක් මේ බලශක්තියට එකතු කරලා නැහැ. ඩීසල් වලින් තාමත් මෙගාවෝට් 7-800ක් එකතු කරන්න වෙලා තියෙනවා. ඒක තමයි මේ රටේ තත්ත්වය. පුළුවන් මම මේක කියන එක මම එතකොට මේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම එක මාසයකට ලංකාවේ විදුලි බල මණ්ඩලයේ සතුව තිබෙන ඩීසල් වලින් දුවන බලාගාරවලට ඩීසල් මෙට්‍රික් ටන් 25000ක් ඕනේ. 25000ක්
ජාතික අපරාධයක් රටක් විදියට. මෙච්චර ඉරේලිය වැටෙන රටක මෙච්චර හුලං හමන රටක LNG ප්ලාන්ට් එකක් ගේන්න ගියාම මේකට නඩු දානවා. එහෙම තත්ත්වයක් මේ රටේ තිබෙන්නේ. එතකොට මේ මුළු අර්බුදයෙන්ම අපිට කරන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා ගෝඨාභය මහත්තයාට. එකක් තමයි අර ගිය අවුරුදු 5 යහපාලනෙත් කරා වගේ මේ අර්බුදේ කල් දාලා ඊළඟට එන අයට දෙන්න පුළුවන්. මේ අර්බුදේ කල් දාලා ඊළඟ එන අයට දෙන්න පුළුවන්. මේක එහෙම රෝල් කරන්න පුළුවන්. එහෙම තමයි අපි අර කඩේ ණය ගන්නවා වගේ. මේක රෝල් කරලා දෙන්න පුළුවන්. හැබැයි ගෝඨාභය මහත්තයා තීරණයක් ගත්තා. එයා එහෙම මිනිහෙක්නේ. යුද්ධෙත් අපිට රෝල් කරලා දෙන්න තිබ්බනේ. ඔය සජිත් මහත්තයාගේ තාත්තලා තුවක්කු දීලා බෝම්බ දීලා හදලා මවලා ගත්ත ජේ.ආර් මහත්තයා හදලා ප්‍රේමදාස මහත්තයා වඩවලා දුන්නු LTT ත්‍රස්තවාදේ රෝල් කරලා ඊළඟට එනට දෙන්න තිබ්බා. එහෙම මේ සාකච්ඡා කරලා ඩීල් දාලා ආයුධ ටිකක් ගෙනල්ලා කරලා දෙන්න තිබ්බා. හැබැයි ඒක ඉවර කරන්න තීරණයක් ගත්තා. අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තීරණයක් කරන් තියෙනවා මේ අර්බුදේ අපි රෝල් කරලා ඊළඟට නාණ්ඩුවේ ගහගන්න ඉඩ දෙන්නේ නැතුව අපි මේක විසඳන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා කියලා. දරනාත් කිව්වා වගේ එතෝට අමාරුයි. එතෝට රිදෙනවා. එතකොට අර පොළවේ කියන ප්‍රශ්නේ එනවා. එතකොට අර රසික කිව්වා වගේ නැවෙන්න පරක්කු වෙනවා. එතකොට අර රසික කිව්වා වගේ පිටරට කට්ටිය සද්ද දානවා. හැබැයි තිරසාර උත්තරයක් හොයන්න ඕන හින්දා අපි එදිනෙදා දවසේ තුරුම්පුව ගහන්න නැතුව අපිට බලය දුන්නේ අවුරුදු 5කට තව අවුරුදු 3ක් තියෙනවා. ඒ අවුරුදු 3 ඇතුළත මේ ප්‍රශ්න විසඳලා යන්න අපි බාර අරන් තියෙනවා. ඒක තමයි අපේ කාර්යභාරය. විනාඩියක් මම ඔකට එකතු කරන්නම් දෙයක්. දැන් මේ උතන තියෙන කාරණේ. දැන් මේ සංචාරක ව්‍යාපාරයේ ලංකාවට හම්බෙන ඩොලර් බිලියන 5 නැති වෙනවයි කියලා මේ අවුරුදු දෙක සීග්‍රෙන් පහළ බහිනවයි කියන එක දන්නේ අදද? දන්නේ දැන්ද? දැන් මේ අවුරුදු 20කින් මැචුව වෙන්න අය ගෙවන්න තියෙනවා කියලා දන්නේ අදද? එතකොට මේ රාජ්‍ය ආයතන සහ මේකත් එක්ක ආර්ථික වශයෙන් ප්‍රතිසංස්කරණ කරන්න ඕන කියලා මතක් වුණා. දැන් මේ ජනාධිපතිතුමාට ඇයි 69 ලක්ෂයක් ඡන්ද දුන්නේ? ඇයි සම්ප්‍රදායික දේශපාලනඥයෙක් නොවන කෙනෙකුට මිනිස්සු මේ විශාල ජනවරමක් දීලා ජන බලයක් දීලා ලබා දුන්නේ මේ ප්‍රතිසංස්කරණ ටික කරන්න. එතකොට මෙතෙන්දී කොවිඩ් වසංගතයත් එක්ක මම කියනවා එන්නත් කරන්නේ පැත්තෙන් ආණ්ඩුව සාධනීය වැඩ කොටසක් කළා. ඒක හරි. නමුත් අනිත් ප්‍රශ්න සේරම අනාගත්තා. දැන් අර කාබනික ව්‍යාපෘතිය සහ මුලින්ම අවුල් ජාලාවක් වුණා. අවුල් ජාලාවක් මේ විදිහටම සෙට් වෙලා නුවද නැද්ද වැඩක් නෑ. දැන් බිලින්ද කතා කරන්නේ රාජ්‍ය පරිපාලනය ගැන පරිපාලන යාන්ත්‍රණ විශිෂ්ට නිලධාරීන්. ඉතින් දැන් මෙතන ඇනුවක් එතන එකක් කියන්නයි. මෙතන තව එකක් කියන්න හේතුවක් නෑනේ. අවසානයේ රටක සිද්ධ වෙන්න ඕනේ මොකක්ද? හරි සැලසුමක් තියෙන්න ඕනේ. අවසානයේ මොකක්ද සිද්ධ වෙන්නේ? අන්තිමට ආහාර රටින් ගෙන්නන්න සිද්ධ වෙනවා. එතකොට එතෙන්දි මොකක්ද මේ දැන්ටත් ඩොලර් නැති ප්‍රශ්නේ. දැන්ටත් ඩොලර් නැහැ. එතකොට අරක නිසා මේක තවත් උග්‍ර වෙනවා. එතකොට මේ නිසා සැලසුමක් නැතුව කතන්දර කිය ආපහු මේක අනන එක විතරයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ කිසි එකක් මේ ආදායම අහිමි වෙන එකක් හරි මේ ණය ගෙවන්න තියෙනවා මේ අද හොයාගත්ත ප්‍රශ්න නෙමෙයි. අද කවුරු හරි කෙනෙක් මුදල් අමාත්‍යාංශයේ ෆයිල් බලලා අනේ අපිට මේ අවුරුද්ද ගෙවන්න තියෙන නේද කියලා හම්බෙච්චව නෙමෙයි. මේවා දීර්ඝ කාලයක් තිස්සේ මේවට තමයි ෆෝසයිට් එකක් අවශ්‍ය. මේවට තමයි පෙර සූදානමක් අවශ්‍ය වුණේ. එහෙම නැතුව ගිහිල්ලා හොට බිම යන්නට පස්සේ කතන්දර කියලා වැඩක් නැහැ. හොඳයි, අපි කතා බහ කරන මාතෘකාව අපිට පුළුවන්ද කියලා මේ දැන් තියෙන ප්‍රශ්නේ ගොඩ දාගන්න. ඒකට අපි එකතු වෙන්න ඕනද? නැත්නම් අපි සන්දානගත වෙන්න ඕනද? දේශපාලනික වශයෙන් අපි කතා බහ කළොත්. අනිත් පැත්තෙන් අපිට පුළුවන්ද මේ වෙලාවේ ශ්‍රී ලාංකිකයන් විදියට එකතු වෙලා මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්නට? ඔබ ගාව තිබෙනවා නම් මේ ප්‍රශ්නෙට යෝජනාවක් ඉදිරිපත් කරන්නට සම්පූර්ණයෙන්ම ප්‍රසිද්ධ කතිකාවක් බවට පත් කරගෙන රටේ ජනතාවගේ අදහස් සුදහස් දැන කියාගෙන මේ ප්‍රශ්න විසඳ ගන්නට අපිට යන්න පුළුවන්කමක් තිබෙනවාද කියන කාරණය. මේ පිළිබඳව ඔබට සිතා බලන්නට තමයි අද අපි බහුවර්ණ වැඩසටහන තුළින් මේ මාතෘකාවම තෝරගත්තේ. රටක් හදන්නට නම් සන්දානගත වෙන්නට අවශ්‍යයිද? මේ මොහොතේ විශේෂයෙන් මේකාබද්ධ වීමෙන් අපි මේ මුහුණ දී තිබෙනා ගැටලුව අපිට විසඳ ගන්නට පුළුවන්ද කියන කාරණය පිළිබඳව සාකච්ඡා කරන්නට. තුන්වෙනි විරාමයේ ලබාගෙන කතා බහ කරන ගොඩක් කරුණු කාරණා තිබෙනවා. අපි ඉතිහාසයේ පුරාම අරගෙන බැලුවොත් එහෙම අපේ මැතිවරණ ක්‍රමය පිළිබඳව අපි කතා බහ කරන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම මේ සමානුපාතික මැතිවරණ ක්‍රමය කේවල මැතිවරණ ක්‍රමයෙන් මෙහා පැත්තට අපි ආවට පස්සේ
බොහෝ වෙලාවල් වලට සන්ධානගත වෙන්නට සිද්ධ වෙලා තියෙනවා රටේ ප්‍රශ්න විසඳ ගැනීම කෙසේ වෙතත් දේශපාලනික වශයෙන් ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන පසුබිම හදා ගන්නට. ඉතින් එවැනි මූලික කරුණු කාරණා පිළිබඳව කතා බහ කරද්දිත් අපිට හම්බ වෙනවා ඇතැම් අවස්ථාවලදී බොහොම සාධනීය කාරණා තිබෙනවා. රට වෙනුවෙන්ම අපිට එකට එකතු වෙලා වැඩ කරන්නට පුළුවන් අවශ්‍ය පරිසරය නිර්මාණය වෙච්ච තැන්, ජනතාවගේ අදහස් එකම වේදිකාවකට ගෙන ආපු තැන්. මට මතකයි දරණාත් මහත්මයා යුද්ධය වුණාට පස්සේ අපි උගත් පාඩම් කොමිසම කියලා එකක් පත් කරගත්තා. මේකදී දේශපාලනය ගැන විතරක් නෙවෙයි කතා බහ කරේ. අපි කතා බහ කරා රටේ ආර්ථිකය හදන්නේ කොහොමද? සමාජයක් විදියට අපි මේ සමාජීය කාරණා පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා ඒවයි තිබෙන්නා වූ අඩුපාඩුකම් අපි හදාගන්නේ කොහොමද? රටේ ජනතාවට ඉදිරියට යන්නට අවශ්‍ය කරන මාවත විවර කරගන්නේ කොහොමද? සංවර්ධනය වෙමින් පවතින රටක් බවට පත් වෙනට වඩා සංවර්ධිත රටක් බවට පත්වන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට රටේ අදහස් දක්වන්නට අයිතියක් තිබුණා. හැබැයි අද අපි කතා බහ කරන්නේ බොහෝ වෙලාවල් වලට ජනතාවගේ හඬ නිහඬ කරනවා. ඔව් මම හිතන්නේ උගත් පාඩම් වලින් අපිට සෑහෙන පාඩම් තියෙනවා ඉගෙන ගත්තද කියන එක තමයි ප්‍රශ්නේ. ආර්ථිකමය පැත්තෙන් නම් මම හිතන්නේ අපිට මේක යන්න පුළුවන් එකම එක ක්‍රමය තියෙන්නේ. ඒ තමයි අපේ වෙළඳපොළ ක්‍රමයක් එක්ක යන්න ඕනේ. ඒක තමයි මම දකින අදහස. ඒකට හැමෝම එකක නැති බවත් මම දන්නවා. නමුත් මම දකින විදිහට ඒක ඇවිල්ලා දැන් සාමාන්‍යයෙන් අපිට රොකට් එකක් යවන්න හිතන්න බෑනේ ගුරුත්වය ගැන කැල්කියුලේෂන් එක කරන්න නැතුව. ඉතින් මම හිතන්නේ මේ ඉස්සරහට යන්න පුළුවන් වෙළඳපොළ ක්‍රමයෙන් තමයි සම්පත් නිසි පරිදි බෙදන්නේ. දැන් සම්පත් තියෙන ගොඩක් රටවල් තියෙනවා දුප්පත්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් වෙනිසුවෙලාව. ඒක කාලයක් ලෝකේ 5 වෙනියට තෙල් නිපදවන රට. දැන් නම් මතන 29ද කොහෙද? දුප්පත්. ඒ වගේ රටවල් තියෙන ඕන තරම් සම්පත් තියෙන ඕන තරම් අප්‍රිකාවේ රටවල් තියෙනවා. තෙල් සම්පත තියෙනවා. නමුත් දුප්පත්. ඒ නිසා සම්පත් තිබුණා කියලා රටක් කවදාවත් සංවර්ධනය වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ මේ සම්පත් කොච්චර නිසි පරිදි පරිභෝජනය කරනවද. සිංගප්පූරු වගේ රටවල් සම්පත් ඇත්තේ වෙන නමුත් ධනවත්. මොකද ඒ ඇවිල්ලා මේ ක්‍රමවේදය දන්නවා. මේක ඇවිල්ලා හරියට කතාවක් තියෙනවා ලොතරැයියක් දින්නට ඒ මිනිස්සයා කවදාවත් පෝසත් වෙන්නේ නැහැ කියලා. මොකද ඔය සමීක්ෂණයක් කරාම ලොතරැයි දිනන මිනිස්සුන්ගෙන් අවුරුදු 5-10ක් ගියා මේ මිනිස්සු හිටපු තැනටම ඇවිල්ලා 70%ක් 80%ක්ම. ධනය උත්පාදනය කරන ක්‍රමය තියෙන්නේ වෙළඳපොළ ක්‍රමය ඇතුලේ. ඒකට තමයි අපි යන්න ඕනේ. ඒකයි අපි අර කියපු ආර්ථික ප්‍රතිසංස්කරණ 7 ධනය උත්පාදනය කරන ක්‍රමයක්. නමුත් මේක දැන් ඇවිල්ලා මේ කාලයක් තිස්සේ පොඩ්ඩක් අර අමුතු ක්‍රමවලට ඇවිල්ලා මේකට පරිවර්තනය වෙද්දී මිනිස්සු එච්චර කැමති නැහැ. ඉතින් හැබැයි මම හිතන්නේ මේ අවස්ථාවේදී අපි ජනතාවටත් ඇත්ත කියන්න ඕනේ. මේ වාතාවරණය ගැන ගොඩක් දෙනෙක් අහපු නිසා මම අවසාන මිනිත්තු කිහිපය කැමති මේක පැහැදිලි කරන්න. දැන් මිනින්ද කියපු විදිහට මිනින්ද පැහැදිලි කරා ඉන්දියාව සහ IMF එක සම්බන්ධයෙන්. ඉතින් ඒකනම් තත්වය අපිට ඊළඟට යන්න තියෙන ඇත්තටම IMF එක කොන්දේසි දාන්න IMF එක කොන්දේසි දාන්න කියන දානවා. නමුත් රජය ලවා තමයි ඒක උන් කරගන්නේ. ඉතින් මං කිව්වා වගේ අපිට IMF එකෙන් දැන් පහසුකමක් ගන්න බෑ අපේ ණයස්ථාවරණ. එතකොට අනිවාර්යෙන් අපිට ඩෙට් රීස්ට්‍රක්චරින් කරන්න යන්න වෙනවා මේ තියෙන තත්ත්වය අනුව. ඉතින් මගේ තියෙන එකම ඉල්ලීම තමයි ඩෙට් රීස්ට්‍රක්චරින් කරන්න හිතන්න කලින් හිතන්න ඕනේ හිතනවත් එක්කම අර ඉතුරු ප්‍රතිසංස්කරණ ටික හිතන්න. IMF එකව සන්තෝෂ කරන්න පුළුවන් ලේසියෙන්ම කොන්දේසි දෙක තුනකට මොනවා හරි දෙයක් කළා. ඒක නෙවෙයි අපි කරන්න ඕන. අපි ඊට වඩා ගැඹුරෙන් අපේ රට ගැන හිතලා අපි මේ ප්‍රතිසංස්කරණ ටික අරගෙන යන්න ඕනේ. ඒ නිසා ඒක ගැන හිතන්න මුලින්ම ඉතින් ණය ප්‍රතිව්‍යුහගත කරන එක ලේසි වැඩක් නෙවෙයි මගේ දැනුම හැර. නමුත් දැන් ඒක මග අරින්න බෑ. අපිට මේ අමාරු තිත්ත කරලා ගිලින්නම වෙනවා. ඉතින් මගේ යාළුවෙක් හිටියා ඉක්වදෝරේ හිටියේ නෙවෙයි ඉන්නවා. මම එයාගෙන් අහුවා ඉක්වදෝර ණය ප්‍රතිව්‍යුහගත කිරීම කොහොමද කියලා. ඉංග්‍රීසියෙන්ම කිව්වා brother don't talk about it කියලා කිව්වා. ඒ කියන්නේ මේක ඊටාම වේදනාකාරී. මොකද බිලියන 5-6 ණය අරගෙන අපි ඇවිල්ලා මේ මිනිස්සුන්ගෙන් ණය පස්සේ ගෙවන්නම් මේකෙන් අඩු කරන්න පොලි අඩු කරන්න කාලය වැඩි කරන්න කියද්දි ඒ කවුරුත් බොහොම සන්තෝෂයෙන් ඉන්නේ නැහැ ණය ගැන කතා කරන්න. ඒගොල්ලෝ ඉන්නේ ලෝකේ ඉන්න හොඳම කට්ටියත් අරගෙන අපිත් ඒකට සන්නද්ධ වෙලා යන්න ඕනේ. ඒක අමාරු වැඩක්. ඒ වගේම දැන් විශේෂයෙන්ම ජනතාවටත් මම හිතන්නේ තේරුම් ගන්න ඕනේ. මම හිතන්නේ හැමෝම පිළිගන්න නිසා වෙනස්කම් තිබුණත් අපිට අමාරුයි කියලා. ඇත්තටම දැන් රුපියල අවප්‍රමාණ වෙනවා. අවප්‍රමාණ වුණා. තවත් මම හිතන්නේ මොහොතකදී අවප්‍රමාණ කරන්න වෙයි. ඒ කරනවත් එක්කම අපේ තෙල් මිල වැඩි වෙනවා. මම හිතන්නේ මුදල්ම මේ මහ බැංකුව අධිපතිතුමාත් ඉල්ලීමක් කළා තිබ්බා තෙල් මිල වැඩි කරන්න කියලා. ඉතින් මම මේ පෙන්වන්න කැමති ලංකාවේ තෙල් මිල මේක ජනතාව නම් කැමති වෙන්නේ නැහැ මිනිස්සු බයිනවා මම මේක කිව්වට පස්සේ. නමුත් යථාර්ථය ඉදිරිපත් කරන එක මම හිතන්නේ දකින්න කෙනෙක් විදිහට මගේ යුතුයකම. ඉතින් ලංකාවේ සාමාන්‍යයෙන් පෙට්‍රල් ලීටරයක් දැන් යන 177යි ලීටරයක් 121යි. ඉතින් දැන් තෙල් බොර තෙල් වල මිල අපේ දැන් රුපියල 15%කින් අවප්‍රමාණ කරාම අනිවාර්යෙන් මේකත් 15%කින් අවමතරමේ වැඩි වෙන්න ඕනේ.
ඒ වගේම අපේ දැනටමත් රජය තෙල් ලීටරයක් විකුණන්නේ ඩීසල් ලීටරයක් විකුණන්නේ රුපියල් 48කට පාඩුවට. රුපියල් 48ක් පාඩුවට ඩීසල් ලීටරයක් විකුණන්නේ. පෙට්‍රල් ලීටරයක් රජය විකුණන්නේ රුපියල් 18ක් පාඩුවට. එතකොට දැන් මේක වැඩි වෙනවත් එක්කම බොරතෙල් වල මිල වැඩි වෙනවත් එක්කම මම මේ ගණන් හදලා තියෙන බොරතෙල් ලීටරයක් රුපියල් 107ට. දැන් මං හිතන්නේ 120ට කිට්ටු වෙන්න ගිහිල්ලා. මේ පෙබරවාරි 18 තිබ්බ ගණන්. ඉතින් ඒකට අනුව අනිවාර්යෙන් මේ තෙල් මිල වැඩි වෙනවා. ඒක අපිට නවත්තන්න බෑ. තෙල් මිල වැඩි වෙනවත් එක්ක මේක විදුලි බිලට බලපානවා. ඒ වගේම මේක ජල බිලට බලපානවා. එතකොට ඒකයි මම අර මුලින්ම අපේ ප්‍රතිපත්ති හතේ මුලින්ම කිව්වේ දුප්පත් ජනතාවට සහනයක් ලැබෙන ක්‍රමයක් අවශ්‍යයි. ඒකම ආහාර මිල වැඩි වෙනවා. හැබැයි මතක තියාගන්න මේ තෙල් මිල වැඩි වුණා කියලා අපේ තෙල් වලින් තෙල් වල 70ක් පාවිච්චි කරන්නේ 30ක් වෙච්ච ඇති හැකි අය. නැති බැරි අය පාවිච්චි කරන්නේ තෙල් වලින් 30යි. මොකද අර ඇති හැකි අය තමයි අර ලීටරයට කිලෝමීටර් 4ක් 5ක් දුවන V8 පදින්නේ AC දාගෙන ඉන්නේ ඒගොල්ලෝ. ඒතකොට ඒගොල්ලෝගේ පරිභෝජනය වැඩි. ඒ නිසා ඒකේ බරත් වැඩිපුරම යන්නේ ඇති හැකි අයට. නැති බැරි කට්ටියට තමයි මම හිතන්නේ 3 wheeler වල යන කට්ටිය, මෝටර් සයිකල් වල යන කට්ටිය, ඒ වගේ නැති බැරි අයට අපි යම්කිසි සාහනයක් අනිවාර්යෙන් ලබා දෙන්න ඕන. නමුත් ඒක වෙල හැමෝටම තෙල් මිල අඩු කරලා මේ වැඩේ කරන්න අමාරුයි. නමුත් මම අවසාන වශයෙන් කියන්න තියෙන්නේ IMF එක බලන්න කලින් ආර්ථික ප්‍රතිසංස්කරණ දෙස බලන්න. අපේ වීඩියෝ එකකුත් තියෙනවා පුත IMF දෙස බැලීමට කලින් ආර්ථික ප්‍රතිසංස්කරණ බලලා ආර්ථිකය රීසෙට් කරන්න කියලා. මොකද එහෙම කරේ නැත්නම් අපිට මේ ප්‍රශ්නේ ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ. IMF එකට ගිහලා පොඩි මොන හරි කොන්දේසි ටිකක් දාලා ඔවුන් ඇවිල්ලා ආයෙ පාරක් වෙළඳපොළට ගිහලා ණය ගත්තා කියලා මේ ප්‍රශ්නේ ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ. මම නැවතවරක් අවසාන වශයෙන් මම මතක් කරන්නම් අපි කියන ආර්ථික ප්‍රතිසංස්කරණ 7. මුලින්ම මේ තෙල් මිල වැඩි වෙද්දී ඉස්සරහට එන කාලය අමාරුයි. ඒක තර්කයක් නෑ. මොන දේශපාලන පක්ෂයේ පාට බලයට ගත්තත් මේ එන කාලය අමාරුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම දුප්පත් මිනිස්සුන්ට සහනදායි කෑෂ් ට්‍රාන්ස්ෆර් සිස්ටම් එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කරන්න අවශ්‍යයි. රාජ්‍ය සේවය අඩු කරන්න අවශ්‍යයි. රාජ්‍ය පාලු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිසංවිධානය කරන්න අවශ්‍යමයි. ඒ වගේම මහ බැංකුවේ ප්‍රතිසංස්කරණ කරන්න අවශ්‍යයි. මොකද මේ තියෙන මූල්‍ය ප්‍රතිපත්තියත් එක්ක අපිට ඉස්සරහට යන්න බෑ. කුඩා හා ශුද්‍ර පරිමාණ ව්‍යාපාරිකයෝ විශාල පීඩනයකට පත් වෙලා ඉන්න උන්ට සෑහෙන රෙගුලාසි තියෙනවා. ඒවා ඉවත් කරන්න අවශ්‍යයි. එහෙම නැත්නම් මේ වැඩේ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම ගෝලීය සැපයුම් ජාල සහ දාමත් එක්ක අපිට සම්බන්ධ වෙන්න අවශ්‍යයි. මම කලින් කිව්වා වගේ පෙන්වුවා වගේ මේක ආනයන සම්බන්ධ තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේක අපේ අපනයන අඩු වෙන්නේ ආනයනත් එක්ක ගැට ගැහිලා තියෙන නිසා. ඒ නිසා ආනයන අපනයන නිසි පරිදි සිදුවීමට අවශ්‍ය ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒ වගේම අපි ලෝකයේත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ අපේ බදු ක්‍රමයේ යම්කිසි ප්‍රතිසංවිධානයක් කරන්න අවශ්‍යයි. වැට් එක මං හිතන්නේ යම්කිසි ප්‍රමාණයකට වැඩි කරන්න වෙයි. වැට් threshold එක තියෙන මිලියන 300කට ඒක අඩු කරන්න වෙයි. ඒ වගේම තීරු බදු අපි කියන්නේ තීරු තුනකට අරන් වෙන්නේ 5%, 10%, 15% කියලා මේ ප්‍රතිසංවිධාන කටයුතු හයත් එක්ක අපිට ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න වෙයි. මිලින්ද කියන විදිහට අපි IMF එකත් එක්ක සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ හතත් එක්ක ගියොත් විතරයි මේ ආර්ථික අර්බුදයෙන් අපිට ගොඩ එන්න පුළුවන්. මේක පාට පක්ෂ ප්‍රශ්නයක් නෙවෙයි. මේක මොන කර්මය බලපාන්නේ චේතනාව වගේ මේක මොන ප්‍රතිසංස්කරණද කරන්න කියන පිළිබඳව ප්‍රශ්නයක්. ඒ සඳහා වෙළඳපොළ මත පදනම් වෙච්ච ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියන එක තමයි මගේ අදහස. බොහොම ස්තුතියි මට ආරාධනා කරා. ස්තුතියි ඔබට. රාසිමාත්ම දැන් ඔබ කිව්ව කාරණයක් මතු කරගෙනම කතා කරන්නට අවශ්‍යයි. මොකද මේ අපි බොහෝ වෙලාවල් වලට මේ බොහෝ දේවල් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ කියන කාරණේ නේද? ඔබ කිව්වා ජනතාවට තිබෙනවා වගකීමක් මේ කාරණේදී කියන කාරණේ. හැබැයි ප්‍රශ්නේ තියෙන එක නෙමෙයි අපි කොයිතරම් දුරට මේ පිළිබඳව සාකච්ඡා කරත් කතා බහ කරත් අවසානයේදී කවුද මේකට තීන්දුවක් ගන්නේ? කොතෙන්ටද මේ තීන්දුව ගන්න එකතු වෙන්නේ? අපි හිතනවා නම් ප්‍රතිපත්ති සම්පාදනය කරන තැන මේ තීන්දුව ගනීවි කියලා. ඒ අපේක්ෂාව දැන් භංග වෙලා ඉවරයි. රටේ ජනතාවට ඒක තේරෙනවා. නමුත් කොතන හෝ අපිට මේකට මේ ඕපන් ෆෝරම් කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. විවෘතව කතා කරන්නට මේ සාකච්ඡාව කැඳ වෙන්න තැනක් තියෙන්නට ඕන. කවුද මේකට පෙරමුණ ගත යුත්තේ? මෙහෙමයි. දැන් රට පාලනය කරන පාර්ලිමේන්තුවක් පත් කරගෙන තියෙනවානේ මිනිස්සු. ඒ පාර්ලිමේන්තුවේ දුර කාලයක් තියෙනවානේ. ජනාධිපතිවරයෙක් ඉන්නවා. ජනාධිපතිවරයාට දුර කාලයක් තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ නිසා හිතු හැටියට මේ දේවල් කරන්නත් බෑ. ඒකට යම්කිසි රාමුවක් හදාගෙන තියෙනවා. ඒ රාමුවට ගරු කළ යුතුයි. නමුත් ඒ රාමුව ඇතුලේ අපි තේරුම් ගන්න ඕනේ ප්‍රධානම දෙයක් තමයි ලංකාව මේ වෙලාවේ බරපතල අර්බුදයක ඉන්නවා කියන. තාමත් ලංකාවේ දේශපාලනඥයෝ තාමත් ලංකාවේ ආණ්ඩුවේ ඩිනයල් මෝඩ් එකක. ඒ කියන්නේ මේක ඒ කියන්නේ දැන් මේ වෙද්දි ඉතින් එහෙම කියන්න බැරි හින්දා දැන් එනවා. නමුත් මෙච්චර කල් මේ අර්බුදය මේ මට්ටමට උග්‍ර වෙනකන් පහුගිය මාස 12ක වගේ කාලය තුල ලංකාවේ ආණ්ඩුව හිටියේ ඩිනයල් මෝඩ් එකක. එතකොට මේ ඩිනයල් මෝඩ් එකට ගිහිල්ලා තමයි දැන් මේ මෙතන නතර වෙලා තියෙන්නේ. මං කියන්නේ අඩු ගානේ දැන්වත්
මේ ඩිනයල් මෝඩ් එකකින් එළියට ඇවිල්ලා මේ මහ පොළොවේ ඇත්තට මූණ දෙන්න. අර්බුදයක් තියෙන බව තේරුම් ගන්න සහ අර්බුදයක් තියෙනවා කියලා මිනිස්සුන්ට කියන්න. මම විමල් වීරවංශ මහත්තයා ගම්මන්පිල මහත්තයා එක්ක එකඟ වෙන එක තැනක් ඒක. ඒගොල්ලෝ ඒක කියනවා. අර්බුදයක් තියෙන බව පිළිගන්න, අර්බුදය තියෙන බව මිනිස්සුන්ට කියන්න. ඒක එක පියවරක්. ඊට පස්සේ මේ ලංකාවේ සාම්ප්‍රදායිකව දේශපාලන පක්ෂ දේශපාලනය කරන මොඩල් එකක් තියෙනවා. ඒක හරිම මරි මෝඩ මොඩල් එකක්. ඒ තමයි සිල්ලර ජනප්‍රියතාවාදයේ මත පදනම් වෙච්ච මේ මොඩල් එක. ඒ කියන්නේ ජනතාව චූන් කරන්න තමයි ලංකාවේ දේශපාලන පක්ෂ දේශපාලනය කරන්නේ. අදට වුණත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගත්තත්, සමගි ජන බලවේගය ගත්තත්, ජනතා විමුක්ති පෙරමුණ ගත්තත් මේ ප්‍රධාන පක්ෂෙන් මේ අනිත් පක්ෂෙන් කතා කරලා වැඩක් නැහැනේ. මේ පක්ෂ හැම එකේම තියෙන්නේ මේ ජනතාව චූන් කරන සිල්ලර ජනප්‍රියතාවාදී මොඩල් එකක්. එතකොට මේ මොඩල් එකට ගිහිල්ලා තමයි ඔය JVP එකෙන් මම අහගෙන කට්ටිය කියනවා පුල් මුඩේ කණජ වැල තියෙනවා, මන්නාරමේ තෙල් තියෙනවා, රටවට කර මුහුද තියෙනවා, මුහුදේ මාළු ඉන්නවා, රසරු පසක් තියෙනවා, ගොවිය ගොවිතැන් කරනවා. මේ බෑන් රට දියුණු කරන්න පුළුවන් කියලා. මේ වගේ සරල මෝඩ කතා වලින් මේ අර්බුදයෙන් අපිට ගොඩට එන්න බෑ. එතකොට මේ අර්බුදයෙන් අපිට මෙතනින් උඩට මතුවෙන්න ඕන නම් මේ වෙලාවේ අර ජනප්‍රියතාවාදී මොඩල් එක අතහැරලා අපිට තාර්කික රැෂනල් පදනමකට එන්න වෙනවා. ඒ රැෂනල් පදනම තමයි මේ දනනාත් පැහැදිලි කළේ ගොඩක් වෙලාවට. මොකක් මේ දත්ත මත පදනම් වෙච්ච, විද්‍යාත්මක ක්‍රමයේ මත පදනම් වෙච්ච තාර්කික ක්‍රමවේදයක් අනුගමනය කරන්න වෙනවා. එතකොට මේ තාර්කික ක්‍රමවේදයක් අනුගමනය කරලා මේ තීරණ ගන්නකොට, තීරණ ක්‍රියාත්මක කරනකොට ඒවට මම අර මුලින්ම කිව්වා වගේ ජනතාවගෙන් හුරේ ලැබෙන්නේ නැහැ. ජනතාව ඒවට කැමති වෙන්නේ නැහැ. ජනතාව කැමති වුණත් නොවුණත් දැන් ඒකට විකල්පයක්වත් නැහැ. එතකොට ඔතෙන්ට අපි ඔතෙන්ට එන්න වෙනවා. ඒ නිසා තමයි මේ වෙලාවේ ලංකාවේ දේශපාලනඥයන්ට පොලිටිකල් විල් එකක්, දේශපාලන අරමුණක් තියෙන්න ඕනේ. අපි මේ ප්‍රශ්නයෙන් අපි ගොඩට එනවා, අපි මේකෙන් උඩට එනවා කියලා. මේ වගේ අර්බුදකාරී වෙලාවක මම හිතන්නේ ගම් වතුර ගලලා මුළු පලාතක්ම සුන්නත් දෝඩු වුණාට පස්සේ ණයටයි මුගටියට සිද්ධ වෙනවා එකම කොටේ බැලන්ස් කර කර එන්න. එතකොට ඒ වගේ තත්ත්වයකට තමයි අපි මේ වෙද්දි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි මම යෝජනා කරන්නේ සර්වපාක්ෂික සමුළුවක් මේ වෙලාවේ කැඳවන්න. සර්වපාක්ෂික සමුළුව කැඳවන්නේ මේ ඇමතිකම් කොහොමද බෙදාගන්නේ, කී දෙනෙක් කාටද සිකියුරිටි දෙන්නේ, කාටද අර අමාත්‍යාංශය දෙන්නේ, කාටද මේ අමාත්‍යාංශය දෙන්නේ, මේ වගේ මේ සිල්ලර සුරංගනා කතා සාකච්ඡා කරන්න නෙමෙයි. මේ අර්බුදය සාකච්ඡා කරලා මේ අර්බුදය විසඳ ගන්න විධිමත් සැලැස්මක් ලංකාවේ දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇති කරගන්න. මේ සැලැස්ම මම කියන්නේ සැලැස්ම දේශපාලන පක්ෂ වලට හදන්න බෑ. දේශපාලන පක්ෂ වල පුළුවන් එකඟත්වයක් ඇති කරගන්න. මේකදී අපි දැන් මේ කරන්න පුළුවන් දේවල් සීමිතයිනේ. මේ වෙලාවේ කරන්න පුළුවන් දේවල් සීමිතයි. හිඟමනට වැටුණාට පස්සේ තෝරා ගැනීම කරන්න ඒ වරප්‍රසාදේ නැහැ. දැන් අපි හිඟමනට වැටලා ඉවරයි. එතකොට කරන්න පුළුවන් දේවල් ටික සීමිතයි. කවුරු කරත් කරන්න ඕන මෙච්චරයි. නමුත් මේ වෙලාවේ අර බලය සඳහා කරන ලදරු සෙල්ලම නවත්තලා ඔය දේශපාලන එකඟත්වයේ දේශපාලන පක්ෂ ඇති කරගන්න ඕන. ඊට පස්සේ ආර්ථිකය සම්බන්ධ තීරණ ගන්න ස්වාධීන ආර්ථික විශේෂඥයන්ට ඒ අවස්ථාව දෙන්න ඕනේ. මේ ජපානයේ, ඉන්දියාවේ, දැන් ඉන්දියාව 1991 කළේ ඒකනේ. මන්මෝහන් සිං කියන්නේ ආර්ථික විශේෂඥයෙක්. එතකොට මේ ස්වාධීන ආර්ථික විශේෂඥයන්ට දත්ත මත පදනම් වෙලා තාර්කික තීරණ අරගෙන ඒවා ආණ්ඩුවට සංනිවේදනය කරන්න ක්‍රමයක් හදාගන්න ඕනේ. ඊට පස්සේ ආණ්ඩුව ඒවට ඒකත් එක්ක එන්ගේජ් වෙන්න ඕනේ. ඒ ගනුදෙනුව තුළ ආණ්ඩුවත් ඉන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට මේ වගේ මේ සාමූහික ප්‍රයත්නයකින් තමයි අපිට මේකෙන් ගොඩ එන්න පුළුවන් වෙන්නේ. දැන් මේ වෙලාවේ මේ ආර්ථික උපදේන සභාවක් කියලා පත් කරලා ඒකට මම දැක්ක අද මාධ්‍යවල තියෙන ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන වගේ අමුතුරු කීප දෙනෙක් පත් කරලා මොනවද මෙයාට අලුතෙන් කරන්න පුළුවන්? මේ කොතරද මෙයාගේ දේශපාලන බැඳියාව තියෙන්නේ, මොකක්ද මෙයාගේ අරමුණ? එතකොට මේ වගේ මේවා නිසා තමයි ජනතාවගේ විශ්වාසය නැති වෙලා තියෙනවා. දේශපාලනඥයන් දැන් තේරුම් ගන්න ඕනේ ජනතාවගේ විශ්වාසය නැවත ඇති කරන්න නම් රටේ පාර්ලිමේන්තුව කෙරෙහි, රටේ මේ පාලන ව්‍යුහය කෙරෙහි ජනතාව ආපහු විශ්වාස කරන තැනකට එන්න නම් සෑහෙන කැපකිරීම දේශපාලනඥයෝ කරන්න ඕනේ හැම පැත්තෙම. ජනතාවට ඒ රටේ පාලන ව්‍යුහය ගැන, ඒ රටේ පාර්ලිමේන්තුව ගැන, ඒ රටේ ව්‍යවස්ථාව ගැන විශ්වාසය නැති වුණාට පස්සේ රටකට මොනවා වේද කියලා කියන්න බෑ. ඉතිහාසයේ ඊටාම දරුණු ඛේදනීය උදාහරණ තියෙනවා. ඒ නිසා මම කියන්නේ ඒ මාවතේ යන්න එපා. ජනතාවට විශ්වාසය ඇති කරන විදිහට දේශපාලනඥයෝ මේ වෙලාවේ විශාල කැපකිරීමක් කරන්න ඕනේ මේ සිල්ලර දේශපාලන ගේම අතහැරලා. ස්තුතියි රසික මහත්මයා. දැන් අපි අවසාන මිනිත්තු කීපය මිලින්ද රාජපක්ෂ මහත්මයාට තමයි යොමු කරන්නේ. එකක් ඔබට යම් කිසි අදහසක් තිබෙනවා නම්, මුණ පූර්ණයක් හෝ කිසියම් අදහස් දැක්වීමක් තිබෙනවා නම් ඒට අවස්ථාවක් තිබෙනවා. අනිත් පැත්තෙන් ඇත්තටම දැන් ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල මොකක්ද?
පළවෙනි එක ඉදිරි වැඩපිළිවෙල කියන එක ලොකු උත්තරයක්. නමුත් මම සැකවින් කියන්නම් කොතෙන්ද මේක යන්නේ කියලා. පළවෙනි දේ තමයි ආණ්ඩුව ඊටාම පැහැදිලිව පළවෙනි තර්කේ රසිකලා ඉදිරිපත් කරන ඊටාම පැහැදිලිව ආණ්ඩුව කියලා තියෙනවා අර්බුදයක් තියෙනවා කියලා. අර්බුදයේ ප්‍රමාණය, අර්බුදයේ ස්වරූපය, ඒ අර්බුදයේ ජය ගැනීමට කල යුත්තේ කුමක්ද කියන එක මේ ආණ්ඩුව ඉතා විවෘතව, ඉතා පැහැදිලිව මහ ජනතාව සමග සංවාදයක යෙදিলা ඉන්නවා. ලංකාවේ ලොකුම දේශපාලන පක්ෂය විසින් මේ ආණ්ඩුව කරන්නේ අපි පක්ෂය හරහා එක පැත්තකින් මහා සංවාදයක් මිනිස්සුත් එක්ක කරනවා මේ අර්බුදය ගැන. එක පැත්තකින් අපි උඩ ප්‍රතිපත්තිමය වේදිකාවේ මේ සංවාදය කරමින් ඉන්නවා. අනිත් පැත්තෙන් කැබිනට් එක ඇතුළු පාර්ලිමේන්තුව මේ සංවාදය කරමින් ඉන්නවා. දෙවැනි කාරණේ තමයි අපි කිසිම තැනක මිනිස්සුන්ට බොරු කියලා නැහැ. මේ අර්බුදයෙන් හෙට එළියට එන්න පුළුවන් කියලා හෝ මේ අර්බුදය අතින් වහන්න පුළුවන් කියලා හෝ මේ අර්බුදය විසඳීම සඳහා මැජික් සූත්‍රයක්, මැජික් පොල්ලක් අපි ළඟ තියෙනවා කියලා. ජනාධිපතිතුමා කියලාත් නැහැ, මුදල් ඇමතිතුමා කියලාත් නැහැ, වෙන කවුරුත් කියලා නැහැ. එහෙනම් මේ අර්බුදය පිළිබඳ අපේ පාරදෘශ්‍යභාවය මම නැවත සනාත කොට මෙතන ප්‍රකාශ කර සිටිනවා. ඒ ගැන අපි ඊටාම self awareness කියන්නේ. අපි මනා අවබෝධයකින් අපි සිටිනවා ඒ පිළිබඳ ජනතාව එක්ක අපි විවෘත සංවාදයක ඉන්නවා. එක. දෙවැනි කාරණේ තමයි අපි විශේෂඥයන්ගේ සහාය ගන්නවද නැද්ද කියන එක. මේ එහා කොනේ මාරි වෙලා ඉන්න ධනනාත් ඇඩ්වකාටා කියලා ආයතනයක් නියෝජනය කරන්නේ. ධනනාත්ගේ ඇඩ්වකාටා ආයතනය සාමාන්‍යයෙන් කියන දේවල් මැතිවරණයකදී අපේ ආර්ථික ප්‍රතිපත්තියට කිට්ටු නැහැ. අපි ටිකක් සංවෘත මහජනතාවගේ සුබසිත පැත්තෙන් වැඩිපුර හිතන වෙළඳ පොළට ආණ්ඩුවේ අත දාන්න ඕන කියලා හිතන ආර්ථික ක්‍රමයක් තමයි අපි ළඟ හැමදාම තිබිලා තියෙන්නේ. මේ ධනනාත් පැයකට වඩා වැඩි කාලයක් ධනනාත්ගේ කණ්ඩායම ඇවිල්ලා මුදල් ඇමතුමත් එක්ක සාකච්ඡා කරා. ලස්සන ප්‍රසන්ටේෂන් එකක් කරා. මුදල් ඇමතුමා ධනනාත්ලයි කණ්ඩායමත් එක්ක ආගිව් කරා. මං එහා පැත්තේ වාඩි වෙලා හිටියා. එහෙම කවදාවත් Tamanට ප්‍රතිවිරුද්ධ කණ්ඩායමකට ඉඩ දෙන්නේ නැහැ. ඊළඟට දැන් අපේ ආණ්ඩුවට විරුද්ධව ප්‍රධානතම චෝදනා කරන ආර්ථික විද්‍යාඥයෝ කණ්ඩායම ඉන්නේ. වෙරිට රිසර්ච් ආයතනයත් ඇතුළුව කණ්ඩායමක්ම ඉන්නවා. ඒ කණ්ඩායමට පැය දෙකක විතර කාලයක් ලබා දුන්න මුදල් ඇමතුමාගේ සතියේ. විවාද කරා, සංවාද කරා, යාළගෙන් ප්‍රශ්න ඇහුවා. ඒවට තියෙන විසඳුම් ආයෙ අරගෙන එන්න කියලා ඇවිවා. මෙතන කෙළවරේ ඉන්නවා විශේෂඥයෝ මේ ප්‍රශ්නෙට අපිත් එක්ක සංවාදයේ යෙදලා ඉන්න. ධනනාත්ගෙන් අහන්න පුළුවන් මොනවද උනේ කියලා. මෙහෙමනේ රසික ප්‍රතිඵලය කියලා කියන්නේ දැන් ඔයාලම කියන එකනේ මේ ප්‍රතිඵලය ධනනාත් එක්ක අද සාකච්ඡා කරලා අවුරුදු 30-40ක මේ රටේ අර්බුදයට උත්තරයක් හෙට උදේ දෙන්න බෑ. උදාහරණයක් විදිහට මේ ධනනාත්ලා දුන්නු ප්‍රෙෂර් එකේ එක කොටසක් තමයි අද ඩොලර් එක 230ට ගෙනාපු එක. ධනනාත් අපි ලෝක කතා කරේ නැද්ද? කතා කරද්දී ඩොලර් එක පාවෙන්න දෙන්න ඕන මේ විදිහටයි කතා කරන්න කියලා. ඊළඟට ධනනාත්ලා ඕක කවදා ඉඳන්ද කියන්නේ? ඊළඟට ධනනාත්ලා විල්ල කිව්වේ නැද්ද? ඔය ඩොලර් එකේ ප්‍රශ්න කියන්නේ. මුල ඉඳන්. ඔව් දැන් නමුත් අද ඇයි එච්චර කාලයක් එකට ගත වුනේ? ඒක තමයි කියන්නේ රසික ටීවී එකට ඇවිල්ලා හෝ ටික්ටොක් එකට හෝ ෆේස්බුක් එකේ ආර්ථික විද්‍යාව උගන්වනවා වගේ නෙමෙයි මහ බැංකුවේ ඉන්න නිලධාරීන්, ට්‍රෙෂරියේ ඉන්න නිලධාරීන් රටේ ආර්ථිකය ගැන තීරණයක් ගද්දී තව බලන්න ඕන කාරණා ගොඩාක් තියෙනවා. එකක් තමයි දේශපාලනික යථාර්ථය. දෙවෙනි එක තමයි මේ රටේ මිලියන 20ක් මිනිස්සු මේ ගන්න ආර්ථික තීරණයත් එක්ක මූණ දෙන්නේ මොනවද? හෙට ඉඳන් ඒගොල්ලන්ගේ ජන ජීවිතයට වෙන බලපෑම මොකද්ද? තුන්වෙනි එක තමයි අපි ණය අරගෙන තියෙන, අපිට ආධාර දීලා තියෙන, අපිට අපේ රටේ ඉන්වෙස්ට් කරලා තියෙන ආයතන සංවිධාන සංගම් වලට මොකද්ද කරන්නේ? ඊළඟට වැදගත්ම කාරණේ අපි මහා ලොකු භූදේශපාලනික හිරවීමක මැද සිටිනවා. ඉන්දියාව ඉන්නවා, චීනය ඉන්නවා, වැඩියෙන් අපේ එක්ස්පෝර්ට් ගන්න යුරෝපය, ඇමරිකාව ඉන්නවා. ඒගොල්ලොත් එක්ක අපේ තියෙන ගනුදෙනුව මොකද්ද? ඒ හින්දා අපි අපේ ඔඩියන්ස් එකට, අපි දිහා බලාගෙන ඉන්න අයට අපි කියන කතන්දරයට වඩා මේ රටේ ආර්ථික විද්‍යාව පිළිබඳ ගන්න තීරණ හරිම දේශපාලනිකයි, හරිම සමාජයීයයි, හරිම ගැටුම්කාරී. ඒ නිසා තමයි මේ දැන් මේ විශේෂඥ උපදෙස් ගන්න කියන තැනේ මම ඉන්නේ. ඒකේ දෙවෙනි කොටස මේ රටේ ඉන්න ලොකුම ආර්ථිකය පිළිබඳ විශේෂඥයෝ දෙන්න කොතනද ඉන්නේ? එකක් මහ බැංකුවේ ඉන්න නිලධාරීන්, අනිත් අය ට්‍රෙෂරියේ ඉන්න නිලධාරීන්. ඒ සියලුම දෙනා මේ රටේ මේ ආර්ථික විද්‍යාවත් එක්කම උඩට ආපු හැම ආණ්ඩුවකටම මේ ආර්ථික විද්‍යාව ගැන උපදෙස් දෙන අය. ඒගොල්ලෝ තමයි
මේ නිර්දේශ නියාමන නියෝජන ලබා දෙන්නේ. ඒව තමයි ක්‍රියාත්මක කරන්නේ. මේ රටේ දේශපාලනය කියලා කියන්නේ අමාරුවෙන් මේ රටේ ගමෙන් ආපු කොල්ලෝ කෙල්ලෝ මැරීගෙන වෙඩිකාගෙන කිලිනොච්චියට යද්දි මේ යන්නේ මැදවච්චියද කියලා අහපු දේශපාලකයෝ හිටපු රටක් මේක. හැබැයි ඒ නිවැරදි නායකත්වය මේ රටේ යුද්ධය කිලිනොච්චියෙන් අවසානයේ නන්දි කඩාල් දක්වා ගෙනහිලා ඉවර කරා. ඒ වගේම තමයි මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳන් කිව්වා මොනවද කිව්වේ මේ කට්ටිය ඇවිල්ලා Facebook එකට TikTok එකට රට ඉවරයි. මාර්තු මාසෙ වෙද්දි මැරෙනවා 50000ක්. මේ මලමිනී උඩින් අපිට කොළඹ ඇවිදින්න වෙන්නේ. එන්නත ගේන්න වෙන්නේ ලංකාවේ 2022 ජූනි වල කිව්වා පළවෙනි එන්නත ගේන්න වෙන්නේ. හැබැයි අද මේ රටේ එන්නත් ගහලා ඉවරයි. මේ රටේ අද මැරෙන්නේ නැහැ කොවිඩ් හින්දා. අද මේ රට අපි ෆේස් මාස්ක් ගලවලා ඇවිදින රටක් බවට පත් වෙලා තියෙනවා. එහෙම තමයි ප්‍රශ්නේ විසඳුවේ. දැන් අපි අවිලා තියෙනවා තුන්වෙනි ප්‍රශ්නෙට. ඒ තමයි අපි ණය ගෙවන්න හදද්දී මුල්ල ඉඳන් කිව්වා එක ණය වාරිකයක්වත් ගෙවන්න බෑ කියලා. හැබැයි මේ වෙනකන් හැම ණය වාරිකයක්ම ගෙවාගෙන ආවා. මුල ඉඳන්ම කිව්වා ආර්ථිකේ වැටෙනවා රට බංකොලොත් අද IMF එකට යන්න ඕන අද රට විකුණන්න ඕන චීනෙට හෙට රට විකුණන්න ඕන ඇමරිකාවට කියලා. හැබැයි අදත් මේ රටේ මිනිස්සුන්ගේ දාඩිය ශක්තිය ශ්‍රමයෙන් හින්දා මේ රට අපි මේ තරම් දුරට පවත්වාගෙන ඇවිල්ලා තිබෙනවා නඩත්තු කරගෙන ඇවිල්ලා තිබෙනවා. අවුරුදු 70ක් තිස්සේ මේ රටේ පාලකයන්ගේ ගත්ත තීරණ හරි ගියේවා තියෙනවා වැරදිච්ච ඒවා තියෙනවා. හැබැයි මේ සේරගෙම සුවිශේෂී අවස්ථාවකට අද අපි රටක් විදියට ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා අද මේ මොහොතේ වැදගත් දේවල් දෙකක් කරන්න තියෙනවා. මම නැවත වරක් කියනවා. එක තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ රටේ ජනතාවට පොරොන්දුණු වැඩපිළිවෙල එලෙසින් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතු තිබෙනවා. මම ඒ නිසා මේ රටේ මහ ජනතාවගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා ඒකට ඉඩ දෙන්න. එක දෙවෙනි එක මේ කොරෝනා තත්ත්වය ලෝකාර්ථික අර්බුදය අපේ රටේ අලුත් අර්බුදය හමුවේ නව තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. ඒ උද්ගත වෙලා තිබෙන තත්ත්වය හමුවේ අපිට අලුත් රිෆෝම්ස් ටිකක් කරන්න වෙලා තියෙනවා. තෙල් මිල වැඩි කරන්න වේවි, විදුලි බිල වැඩි කරන්න වේවි, ඩොලරය පාවෙන්න දෙන්න වේවි, ටැක්ස් වැඩි කරන්න වේවි. අන්න ඒ රිෆෝම්ස් ටික අර විශේෂඥයෝ කියන රිෆෝම්ස් ටික මිනිස්සුන්ට අමාරුයි. දේශපාලනයට අමාරුයි. අපේ ඊළඟ ඡන්දෙට අමාරුයි. හැබැයි අපි අන්නේ රිෆෝම්ස් ටිකත් කරනවා. ඒකටත් ඉඩ දෙන්න. බොහොම ස්තුතියි. ස්තුතියි මිලින්ද මහත්මයා. දැන් අපි කතා බහ කරේ අද විශේෂයෙන්ම වර්තමානයේ තියෙන තත්ත්වය පිළිබඳවයි සාකච්ඡා කරන්නට අවශ්‍ය වුණේ. බොහෝ වෙලාවට යෝජනාවන් ඉදිරිපත් වුණා මේක සර්වපාක්ෂික සමුළුවක් විදිහට එකතු වෙලා කතා කරන්නට අවශ්‍යයි. එහෙම නැත්නම් ආණ්ඩුවක් දෙපැත්තේ කට්ටිය එකට එකතු වෙලා කෙටි කාලයකට හරි කරන්නට අවශ්‍යයි. ඔබ පැත්තෙන්ම යෝජනාව ඉදිරිපත් වුණා වගේ මේක සභාගත රජයකට යන්න අවශ්‍යයි. මෙවැනි කරුණු කාරණා පිළිබඳව කතා බහ කරා. නමුත් ඒ සියල්ලම අවසානයේදී බිලින්ද මහත්මයා කිව්වා වගේම ඒ සියල්ලම අපි කතා බහට විතරක් සීමා කරගෙන සිටින බොහෝ වෙලාවට ක්‍රියාත්මක කිරීමේදී යම් ගැටලුකාරී තත්ත්වයන් තිබෙනවා. එය අවංකවම ඒ පිළිබඳව කැප වෙනවාද? එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ අවම කරගන්නට නැත්නම් මේ සම්පූර්ණයෙන්ම ඉවර කරගන්නට උවමනාවක් තිබෙනවාද? එහෙම නැත්නම් මේකත් තව එක්තරා දේශපාලන පොරොන්දුවක් බවට පත් කරගෙන අර හිඟන්නගේ තුවාලේ වගේ මේකම පෙන්න ඉස්සරහට යනවාද කියන කාරණය සම්බන්ධයෙන් තමයි ජනතාව වැඩියම අවධානයෙන් ඉන්නේ. කොහොම වුණත් අද අපි බහුවර්ණ තුලින් කතා බහ කරේ මේ වර්තමානයේ අපි මුහුණ දීලා තියෙන ප්‍රශ්නය විසඳ ගන්නට අවශ්‍ය පරිසරය හදා ගන්නට අපි ඒකාබද්ධ විය යුතුද එහෙම නැත්නම් සන්දානගත විය යුතුද කියන කාරණය සම්බන්ධයෙන් මම හිතන්නේ පක්ෂ විපක්ෂ අදහස් ගණනාවක් මේ විද්වතුන්ගෙන් කියවුණා. කොහොම වුණත් අවසානයේදී මේ කවුරු කොහොම කිව්වත් හෙට අනිද්දා වෙනකොට ඡන්දයක් තියෙන්නට පුළුවන්. එහෙම නැත්නම් රටේ ජනතාවට තමන්ගේ අදහස් දක්වන්නට අවස්ථාවක් ලැබෙන්නට පුළුවන්. ජනතාව විදිහට පුරවැසියන් විදිහට ඔබ අතේ තිබෙන වගකීමක් මේ ප්‍රශ්න විසඳන්නට අවශ්‍ය කරන්නා වූ පිරිස තෝරාපත් කර ගැනීමේදී නැත්නම් ඒ බලය ලබා දීමේදී කොයි විදිහටද කටයුතු කරන්නට අවශ්‍ය කියන කාරණය. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද අපේ ආරාධනය පිළිගෙන බහුවර්ණ කාලින කතිකාවට පැමිණි ඇඩ්වොකේට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දරනාත ප්‍රනාන්දු මහත්මයාට බෙහෙවින් ස්තුතියි. ඊටමත් වටිනා පැහැදිලි කිරීම් කීපයක් ඔබතුමන් විසින් කරා. ඒ වගේම දේශපාලන විචාරක රාසික ජයකොඩි මහත්මයා බොහොම ස්තුතියි. ඒ වගේම අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයා වශයෙන් කටයුතු කරන මිලින්ද රාජපක්ෂ මහත්මයා ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතියි. අපි සූදානම් වෙන්නේ අද බහුවර්ණ තුලින් සමුගෙන යන්නට. අපි ලබන සඳුදා රාත්‍රී 10:15ට කාලීන වැඩසටහනක් විදිහට මේ අපි කාලීනව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු වෙන්නේ. ප්‍රාර්ථනා කරන ඔබට සෝදායි රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.